අයිබවන් සුබ සන්ධ්‍යාවක් සතියන්ත ශනිදාවේ සන්ධ්‍යාව රමණීය සන්ධ්‍යාවක් ධර්මයෙන් පිරුණු සන්ධ්‍යාවක් හිත ප්‍රබෝධමත් කරන සන්ධ්‍යාවක් බවට පත් කරමින් සිතේ තසපුව ආරම්භ කරන්නටයි අප සෝදානම් වෙන්නේ. ඒ සඳහා ගෞරව නමස්කාර පූරකව සෙනසුරාදා සිතේ තසපුවට ආරාධනා කළා උඩුගම්පල හෙන්ඩි මහර ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ වැඩම කොට සිටින මොහොත බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේව පිළිගෙන ඇරයුම් කරනවා සිත්නෙ තසපුවේ ශනිදාවේ සන්ධ්‍යාවේ පැවැත්වෙන ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සත්. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සෙනසුරාදා සිත්නි තසපුවේ පළමු පැයේ දායකත්වය එන්.එල්. මහේශ්වරී චන්ද්‍රලතා මහත්මිය දරන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට. ඉතින් ඇයගේ සියලුම සත් ප්‍රාර්ථනා සඵල වෙන්නට කියලා අපි මෙත් සිතින් ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම ඇයගේ ජන්මදිනය නිමිත්තෙනුයි අපි ඇයට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් දේශනාව අවසානයේදී ඒ ආරම්භණු සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා ආශිර්වාද සිද්ධ කරමු. පින්වත්නි, ඔබ හැම දිනාටමත් විශේෂයෙන්ම මේ ලබන්නේ කවුරුත් සමගියෙන් වාසය කරන්න ඕනේ කියලා ජීවිතේ තියෙන තරහ මරහ හිතින් ඈත් කරගන්න ඕනේ කියලා හැම දිනාගෙම හිතවල සතුටින් වාසය කරන්න ඕනේ කියලා අදිස්ථානයක් ඇති කරගන්න සතියක්. සිංහල හින්දු අලුත් අවුරුද්ද කියලා අපි කියන සිංහල සංස්කෘතියත් එක්ක බද්ධ වෙච්ච මිනිස්සුන්ගේ ජීවිතේ ඇත්තටම අර තරහෙන් හිටපු කෙනාගේ ගෙදරටත් කැවුම්පි ගානක් අරගෙන ගිහිල්ලා බුලත් අතක් අරගෙන ගිහිල්ලා පවුලේ අසමගියෙන් හිටපු ඥාතීන්ගේ ගෙවල් වලට තෑගි බෝග අරගෙන ගිහිල්ලා අවුරුද්දේ තීච්ච තරහ මරහ අමතක කරගන්න සතියක් තමයි මේ සතියෙන් පස්සේ ලැබෙන්නේ, අදින් පස්සේ ලැබෙන්නේ. ඒ නිසා අපි අද ඔබට ජීවිතේට පුරුදු කරගන්න ඉතාම වටිනා මෛත්‍රී භාවනාව. සාමාන්‍යයෙන් ඔබ සිංහල වචන වලින්නේ හැමදාම මෛත්‍රී භාවනාව පුරුදු වෙච්ච කෙනෙක් කරන්නේ. එතකොට අපි ඔබට ටිකක් වෙනස් විදිහේ අනුශාසනාවක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි අපි කතා කරන මෛත්‍රී භාවනාව පැරණි පාලි භාවනාවක භාවනා වාක්‍ය සහිත පාලි එක ගාථා විදිහට හිතන්නත් පුළුවන්. ඒ පාලි භාවනාවේ සිංහල තේරුම තමයි පින්වත්නි අපි ඔය මම වෛර නැත්තෙක් වෙම්මා, තරහ නැත්තෙක් වෙම්මා, ඉරිසියා නැත්තෙක් වෙම්මා ඔය විදිහට සිහි කරන්නේ. ඇත්තටම මේ පාලි භාවනාවක එක පැරණි භාවනාවක්. ඉස්සර ස්වාමින්වහන්සේලා ආරණ්‍ය සේනාසනවල වුණත් ගල්ලෙන් වල භාවනානුයෝගීව හිටපු ස්වාමින්වහන්සේලා නිතර වඩපු පාලි භාවනාවක සිංහල තේරුම තමයි ඔය අපි මේ විදිහට සිහි කරන්නේ. ඒ සිංහල තේරුම දන්න ඔබට අද බලමු පාලි වචන ටිකත් හොඳට හුරු කරගෙන ඕක නිතර සජ්ජායනා කරලා ඒක මතකෙට අරගෙන තේරුමත් ඒ ගමම්ම හිතට එන විදිහට තේරුමත් හිතේ තියාගෙන පාලි වචන වලින් ඔබට මෛත්‍රී භාවනාව කරන්නත් පුළුවන්. ඒක බොහොම ආනිසංස විදිහට නිතර නිතර භාවිත කරන නිතර පුරුදු කරන කෙනෙකුට ටිකින් ටික තමන්ගේ හිතේ තියෙන සිතුවිලි සියලු දෙනාගෙන සාන්ත සිතුවිලි බවට පත් කරගන්න, සියලු සත්වයන් ගැන එක ශාන්ත හැඟීමක පවත්ව ගන්න ඒක ශක්තියක් වෙයි. එනිසා අපි ඔබට පළමුවෙන්ම ආරාධනා කරනවා පොතක්, පෑනක්, පැන්සලක් මොකක් හරි ලියාගන්න දෙයක්ත් තියාගන්න. මොකද පාලි වචන ටිකක් කියන නිසා ඔබට පුළුවනි කැමති අයට මේක ලියාගන්න. මම දන්නවා ඔබ සමහරු කිව්වේ නැතත්
ලියාගන්න අය ඉන්නවා. හැම දේශනාවකම මොනවා හරි තමන්ගේ හිතට එන දේවල් මතක තියාගත යුතු දේවල් ලියාගන්න පුරුදු වෙච්ච අය ඉන්නවා. අද අපි ආරාධනා කරනවා මේ වෙලාවේ සිටින තසපුව ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත මේ ලක්දිව පුරා සිටින ලෝකයේ පුරා සිටින ඔබ මේ වචන ටික ලියාගන්න. ලියාගෙන හොඳට හිතින් නිතර නිතර මේක මොමුණන්න පුළුවන් විදියට මේ වචන සියල්ල මතකයට අරගන්න. එතකොට ඔබට පින්වත්නි වෙන මොනවා හරි බාහිර වැඩ කටයුත්තක් කරන තැනකදී වුණත් මේ වචන ටික හිතේ සජ්ජායනයක් විදියට කරන්න පුළුවන්. ඒ සජ්ජායනය හැමතිස්සෙම අර්ථය සිහි කරමින් කරනවා නම් හොඳ මෛත්‍රී සජ්ජායනාවක් වේවි. ඊටාම වටිනා භාවනාවක් මෛත්‍රී භාවනාවේ මේ සියලු වචන හැම එකක්ම මේකේ තියෙන විශේෂත්වය තමයි පින්වත්නි මෙතන මෛත්‍රී භාවනාව ආකාර දෙකකින් වඩන්න පුළුවන්. අපමාන චේතෝ විමුක්ති විදියටත් මහග්ගත චේතෝ විමුක්තිය විදියටත් ඒ දෙආකාරයේම මේ වචන ඇතුලේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒක එක විශේෂත්වයක්. මහග්ගත චේතෝ විමුක්තිය කියලා කියන්නේ එක තැනක කේන්ද්‍රගත වෙච්ච තමා සිටින තැන ඉඳලා ටිකින් ටික පරාසය පුළුල් කරමින් ක්‍රමක්‍රමයෙන් ඒ සජ්ජායනයෙන් හෝ ශ්‍රවණයෙන් හෝ එහෙම නැත්තම් සිහි කරමින් හෝ අනුස්සතියෙන් හෝ මොනාකාරයකින් හෝ තමන්ගේ හිතට ඇති කර ගන්නවා සිහිය මාගේ සිට මේ සීමාවට මෙන්න මේ සීමාවට කියලා සීමාව ටිකින් ටික ඈත් කරගෙන යනවා. ඒ වගේම අප්පමාන චේතෝ විමුක්තිය විදියට පුළුල් විදිහට දිසා වශයෙන් දස දිසාවටම අප්‍රමාණ විදිහට මෛත්‍රී සිත පතුරනවා. චේතෝ විමුක්ති කියන වචනයට සාධාරණයක් වෙන්න නම් ඒක නිකම්ම මෛත්‍රී සිතුවිල්ලක් නෙමෙයි කියන එකත් ඔය ඇත්තට කියන්න ඕනේ. මේ අප්‍රමාණ වශයෙන් හෝ මහග්ගත වශයෙන් හෝ මෛත්‍රිය වඩන කෙනා ධානාසිත ඇති කර ගන්නවද? අන්නේ ධානාසිත ඇති වෙච්ච තැනදී තමයි පින්වත්නි ඒක චේතෝ විමුක්තියක් බවට පත් වෙන්නේ. නැත්තම් ඒක නිකම්ම මේ මම වෛර නැත්තෙක් වෙම්මා තරහ නැත්තෙක් වෙම්මා කියලා වචනයක් සිහි කරපු පමණින්ම ඒක මේ චේතෝ විමුක්තියක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ චේතෝ විමුක්තිය කියන වචනේත් සාධාරණයක් වෙන්න ඕන හින්දා අපි ඒක මතක් කළේ. ධානාසිත ඇති කරගන්න යමෙක් කටයුතු කළොත් මෛත්‍රී භාවනාව තුළ එයාට ඒකාන්තයෙන්ම මේ මෛත්‍රී ධාන වඩන මොහොතේ රැස්වෙන කර්ම බ්‍රහ්ම ආත්මයක උපත පිණිස හේතු වෙන කර්මයක් කියන එකත් මතක් කරන්නට ඕනේ. මේ කාම ලෝකයෙන් මිදිලා බොහොම ප්‍රණීත වූ බ්‍රහ්ම ජීවිතයක එයා උපත ලබනවා. ඒ චේතෝ විමුක්තියේ රැස්වෙන කර්මයේ ශක්තියෙන් ඒ විපාකයට. ඒ වගේම මේ අපි කියන්න යන භාවනාවේ වචනවල තියෙන තව වටිනා විස්තරයක්. මෙතන පින්වත්නි මෙත්තා භාවනාවට අදාළ වචනක් තියෙනවා. කරුණා භාවනාවට අදාළ වචනක් තියෙනවා. ඒ වගේම මුදිතා භාවනාවට අදාළ වචනක් තියෙනවා. උපේක්ෂා භාවනාවට අදාළ වචනක් තියෙනවා. එතෙන්දී අපේ මේ සියලු වචන ඔබට ඉදිරියේදී කතා කරද්දී එකින් එක හිතට අරගන්න මම මුළු වැඩසටහනම කරන්න කලින්, ඒ කියන්නේ මේ භාවනාව තේරුම් කරන්න කලින් වචන කීපය හිතට අරන් පෙන්නන්නම්. අහං අවේරෝ හෝමි අවශ්‍යයි ලියාගන්න. අහං කිව්වේ මම, අවේරෝ හෝමි මම වෛර නැත්තෙක් වෙම්වා. එතකොට ඒ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන එකේ මෛත්‍රියට අදාළ බව ඔබට තේරෙනවා. වෛර නැත්තෙක් වෙම්වා කියන එක මෛත්‍රියට අදාළයි. ඒ වගේම අබ්භ්‍යා පජ්ජෝ හෝමි කියලා කියනවා. අබ්භ්‍යා අයන්න බයන්න, ඒ වගේම යන්සය එක්ක යා කියලා අබ්භ්‍යා පජ්ජෝ හෝමි. අබ්භ්‍යා පජ්ජෝ කියන්නේ තනි වචනයක්. අබ්භ්‍යා පජ්ජෝ හෝමි තරහ නැත්තෙක් වෙම්මා. අන්නේ දෙකම මෙත්තා භාවනාවට අදාළයි. මෛත්‍රියට වෛර නැත්තෙක් වෙම්මා, තරහ නැත්තෙක් වෙම්මා. මේ තරහ සහ වෛරය කියන එක ඇත්තටම එකක්ද දෙකක්ද? එතනදිත් අපි ඒක තේරුම් අරගන්න එක හොඳයි. මොකද සමාන වචන දෙකක් නම් ඇයි ඒක වචන දෙකකින් දෙවිදිහකට කියන්නේ? මම වෛර නැත්තෙක් වෙම්මා, මම තරහ නැත්තෙක් වෙම්මා. පින්වත්නි, තරහක් කියලා කියන්නේ ඔයත් හිතන්න ඔන්න යම්කිසි පුද්ගලයෙක්ගේ මොකක් හරි කියමනකට ඒ මොහොතට තරහක් ඇති වෙනවා. අපි ආසන්න
වෙච්ච සිද්ධියක් නිකන් හිතට ගමු. ස්මිත් කියලා ලෝකේ ප්‍රසිද්ධ එක්තරා රංගන ශිල්පියෙකුට පසුගිය දවස්වල ඔස්කා සම්මානය හම්බෙනවා හොඳම නළුවා විදියට. එතකොට මේ මගේ මතකයට විල් ස්මිත්. එතකොට මෙතුමාට ලෝකේ ඔස්කා සම්මානය හොඳම නළුවා විදිහට ලැබෙන්න මොහොතකට පෙර මේ සම්මාන උළෙලෙදී ඔහු අතින් එක්තරා යම් සිද්ධියක් වෙනවා. ඒ මොකද්ද? ඔහුගේ බිරිඳ මේ කෙස් ගැලවිලා යන රෝගයකට ගොදුරු වෙච්ච කෙනෙක්. ඒ වෙලාව එතන බිරිඳත් ඒ උත්සවයට සහභාගී වෙලා හිටියා. ඒ නිසා යා කෙස් ගැලවෙන නිසා යා හිස මුඩු කරගෙන තමයි ඉන්නේ. එතකොට මෙතන නිවේදන කරමින් හිටියා මේ උත්සවේ විකට විදිහට හැමතිස්සෙම එක එක කටයුතු වල මේ නිවේදන කටයුතු වල රංගන කටයුතු වල හැසිරෙන පුද්ගලයෙක්. එතකොට මෙයා ඒ වෙලාවේ උත්සවයේ නිවේදන කටයුතු අතරේ මේ හිස මුඩු කරගෙන ඉන්න විල් ස්මිත් මහත්තයාගේ රංගන ශිල්පියාගේ මේ බිරිඳට අර කෙස් ගැලවිලා යන රෝගය ගැන එහෙම නැත්නම් ඒ හිස මුඩු කරගෙන ඉන්න එක ගැන ටිකක් අර පහාසාත්මක විදිහේ විහිළුවක් කරනවා මේ නිවේදනයේ අතරතුර මේ ඔස්කා සම්මාන දෙන උළෙලේ. එතකොට මේ විල් ස්මිත් ඒ කියන්නේ මේ රෝගය වැළඳිච්ච ඒ කාන්තාවගේ ස්වාමි පුරුෂයා මේ හොඳම නළුවා විදියට ඔස්කා සම්මාන ලැබෙන විල් ස්මිත් තමන්ගේ බිරිඳට කරපු ඒ විහිළුව ගැන එයාගේ හිතට තරහක් එනවා. මේ තරහ නිසා මෙයා මහා උත්සව සභාවේ ලෝකයක් දකින මේ උත්සව සභාවේ ශනිකව එයාගේ හිතට ආපු තරහට එයා කපාට ගිහිල්ලා අර විහිළුව කරපු නිවේදකයාගේ කනට ගහනවා. එතකොට මේ තරහ ඒක වෛරය නෙමෙයි. වෛරය කියන්නේ මොකක්ද? එතනින් එහාටත් දැන් අපි දැක්ක විල් ස්මිත් මේ වෙලාවේ කනට ගැහුවට එයා පුංචි වෙලාවකින් එයාගේ අතට හොඳම නළුවා සම්මානය ලැබෙන තැන ඉඳලම එයා සමාව ඉල්ලනවා. ඒ වගේම අපිට පස්සේ දැනගන්නට ලැබුණා එයා තමන්ගේ ට්විටර් ගිණුමෙත් සමාව ඉල්ලලා අදාළ පුද්ගලයාගේ නම කියලා එයාගෙන් පොදුවේ ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන බව විල් ස්මිත් සඳහන් කරලා තියෙනවා. මම ඒ වෙලාවේ කලබල වුණා. මම ඒක වරදක් විදිහට දකිනවා. මම ඒ ගැන පසුතැවෙනවා කියලා. තමන්ගේ බිරිඳට අපහාස කරනකොට විශේෂයෙන්ම රෝගයක් වැළඳලා ඉන්න බිරිඳට අපහාස කරන්නේ. ඔහු එතෙන්දී ආවේගශීලී වෙච්ච එක ලෝකේ සමහර අය බිරිඳ කෙරෙහි දක්වන ආදරය විදිහට සමස්ත එවැනි රෝගීන්ගේ වෙනුවෙන් කරපු දෙයක් විදිහට ඒකේ හොඳ කතා කරලා තිබ්බා. නමුත් ඔහු ඒ Tamanට තරහ ගිය එක ගැන මහත්මයෙක් විදිහට මේ සමාජය කියන්නේ මහත්මයෙක් විදිහට කියනවා. ඒගොල්ලෝ ධර්මයක් දන්නේ නැහැ නේ පින්වත්නි. සාමාන්‍යයෙන් ධර්මයේ තුල තමයි වෙච්ච වරද හැටියට දැකලා ඒකට සමාව ගන්න ආයති සංවරයක් විදිහට. මගේ අතින් ආයෙ හිම දෙයක් නොවෙන්න මං කටයුතු කරනවා. ඒකට මට සමාව වෙන්න කියලා. ඒකට කියන ආයති සංවරය කියලා. එතකොට ධර්මයක් නොදන්නා ධර්මයේ ශ්‍රවණයක් නොවන එවැනි පුද්ගලයෙක් මේ විදිහට ලෝකයටම ඉදිරියේ දැන් ලෝක ප්‍රසිද්ධ නළුවෙක් කා සම්මානය වගේ සම්මානයකට පාත්‍ර වෙච්ච නළුවෙක් මම මගේ නෝනට විහිළු කරපු එකට ගැහුවේ මම මොකටද සමාව ගන්නේ? උන්නම් ඔහුට තිබ්බා එහෙම හැසිරෙන්න. නමුත් ඔහු ප්‍රසිද්ධිය ආයේ අර අදාළ විහිළුව කරපු පුද්ගලයා තමන්ගෙන් කනේ පහර ලැබපු පුද්ගලයාට පවා නම කියලම මං ඔබෙන් ප්‍රසිද්ධිය සමාව ගන්නවා කිය ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ ඔහුට තරහක් කෙවෙල යාවට ඔහුගේ හිතේ වෛරයක් නැහැ. වෛරය තිබ්බා නම් ඔහු දැඩි හිතකින් ඉන්නවා. නෑ මං සමාව ගන්නෑ. මම මොකටද සමාව ගන්නේ? මම සමාව ගන්නේ මගේ නෝනට එහෙම වැරද්දක් කරන්නේ එයා සමාව ගන්න ඕනේ මගෙන්. අපේ නෝනා ළඟ වෙලා සමාව ගන්න. අන්න එහෙම සමාව ගත්තොත් මාත් සමාව ගන්නම් ගහපු එකට. අන්නේ જાති ප්‍රකාශ වෙන්න පින්වත්නි. අන්නේ ඒවැනි ප්‍රකාශ තුල තරහා සහ වෛරය කියන දෙකම තියෙනවා. එතකොට ඒ මොහොතට තරහක් ආවට ඒක වෛරයක් බවට පෙරලෙන්නේ නැහැ කියන්නේ. ඒක දිගට ඇදගෙන යන්නේ. ඒක දිගට ඇදගෙන යනවා කියන එක තමයි තරහක් ආය දිගින් දිගට පවත්වගෙන යන එකට තමයි වෛරය කියලා කියන්නේ. අපි ඕක මේ සමහරලාට දකිනවා දවස් ගණන් ඒක ගෙනියනවා. ඊට පස්සේ සමහරලාට මාස ගණන් අවුරුදු ගණන් සමහරලාට පරම්පරා ගණන් සමහරලාට ආත්ම ගණන් ගෙනියනවා. දැන් පරම්පරා ගණන් ගෙනියනවා කියන්නේ අපේ සීයලගේ කාලේ ඉඳලාම ওই මිනිස්සුත් එක්ක අපි ඇයි හොඳයියක් නැහැ. අපිට කරලා තියෙන්නේ එදා ඉඳන් කෙනෙහිලිකම්. දැන් සමහරට මේ කාලේ වෙච්ච දෙයක් එහෙම නොවෙන්නත් පුළුවන්.
හැබැයි මේ සීයලයි කාලේ ඉඳන් වෙච්ච සිද්ධි ටිකක් අල්ලගෙන ඒක දිගටම වුන් එක්ක ඒ විරසකේ ගෙනියනවා. ඒව ඇවිල්ලා වෛරය. එතන තියෙන තරහා වෛරයකට පෙරලිලා. ඒතර ආත්ම ගණන් යන අවස්ථා තියෙනවා. ඇත්ත දන්නවා ආත්මගත ජීවිතෙන් ජීවිතේ ඒ තරහත් එක්ක පරිගනිමින් යන අවස්ථා. ඒක වෛරය. එතකොට අහං අවේරෝ හෝමි මම වෛර නැත්තෙක් වෙම්මා. අභ්‍යාපජ්ජෝ හෝමි තරහ නැත්තෙක් වෙම්මා. ඔන්න දැන් ඔබ වාක්‍ය දෙකක් ලියාගන්න ඇති. අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි. ඒ දෙකම මා ඔබට කිව්වා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාවල මෙත්තා කියන කොටසට අයිති කියලා. ඊළඟට පින්වත්නි තුන්වෙනි එක ඇවිල්ලා තුන්වෙනි කොටස අනීඝෝ හෝමි. මහ ප්‍රාණ ගයන්න අනීඝෝ හෝමි. අනීඝෝ හෝමි මොකද්ද මේ? ඒකේ තේරුම තමයි ඉරිසියා නැත්තෙක් වෙම්මා. ඉරිසියා නැත්තෙක් වෙම්මා කියන එක අයිති වෙනවා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාවල මුදිතාවට. එතකොට මේ මෛත්‍රී භාවනාව කොට මේක ඇත්තටම සතර බ්‍රහ්ම විහරණම අයිති භාවනාවක් හා සමානයි මේ වචන ටිකත් එක්ක තේරෙනවා. අපි අදටත් ඉස්කෝලේක භාවනා කරනකොට ඔබට මතක ඇති පාසලේ මෛත්‍රී භාවනා කරනකොට වෛර නැත්තෙක් වෙම්මා තරහ නැත්තෙක් වෙම්මා ඉරිසියා නැත්තෙක් වෙම්මා කියලා ඔය ඉරිසියා නැත්තෙක් වෙම්මා වචන ටික මෛත්‍රී භාවනාවට ඇතුළත් වුණාට ඇත්තටම මේක මුදිතා භාවනාවක් එතෙන්දි වෙන්නේ. ඉරිසියාව නැත්තෙක් වෙම්මා කියලා තමන් නිතර කියනකොට මේක වරදක් විදිහට තමන්ගේ ඔළුවට ඇවිල්ලා තමන් ඒ වරදින් නිදහස් වෙන්න තමන්ගේ හිතට පණිවිඩයක් දෙනවා. මම ඉරිසියා කරන්නේ නැති කෙනෙක් වෙනවා. ඒක වචන මාත්‍රයකට කියලා කෙනෙකුට හිතෙයි. නමුත් මේක එයා නිතර වඩනවා නම් භාවිත කරනවා නම් බහුල වශයෙන් වඩනවා නම් ඒක පුංචි දෙයක් වෙන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා මේ වචන සිංහල තේරුමත් එක්කම කරන්න. අනීඝෝ හෝමි කියලා නිකම්ම පාලි වාක්‍යයට විතරක් හුරු නොවේ. මේ අනීඝෝ හෝමි කියන්නේ ඉරිසියා නැත්තෙක් වෙම්මා කියන එකයි කියලා හිතේ තියාගෙන ඔක ඔලුවට ගත්තොත්. එතකොට එයාට අර පාලි ගාතාවක් සජ්ජායනා කරනවා වගේ අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීඝෝ හෝමි. එයාට අර ඒ හැම වචනයක්ම නිතර හිතේ සජ්ජායනා වෙන්න පින්වත්නි සිංහල තේරුම මතක් වෙවි. අපි ඊළඟ වාක්‍ය බලමු. 4 වෙනි කොටස සුඛී අත්තානං පරිහරාමි. එතන සුඛී කයන්න කිව්වේ කී කියලා කිව්වේ එතන මහ ප්‍රාණ කියන්න. සුඛී අත්තානං පරිහරාමි. සුවසේ ජීවත් වෙම්මා කියන එක තමයි සුඛී අත්තානං පරිහරාමි කියලා කිව්වේ. අන්න ඒක අයිති වෙන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාවල කරුණා කියන කොටසට. අපි කිව්වා ඉරිසියා නැත්තෙක් වෙම්මා කියන එක අයිති වෙන්නේ මුදිතාවට. සුඛී අත්තානං පරිහරාමි කියන එක අයිති වෙනවා කරුණාවට. එතකොට කරුණාවෙන් කියන්නේ දුකට අකමැති වෙන නැත්නම් සැපයට කැමති වෙනවා. එතකොට සුඛී කිව්වේ සැප. සැපසේ ජීවත් වෙම්මා කියන එක තමයි සුඛී අත්තානං පරිහරාමි කියන්නේ. ඇත්තටම මම මං ගැන භාවනාව ඇතුලේ මම සැපසේ ජීවත් වෙම්මා කියන්නේ හොඳ යාන වාහනයක හොඳ ගෙවල් දොරවල් හදාගෙන එහෙම හොඳට සල්ලි බාගේ තියාගෙන ජීවත් වෙම්මා කියන එකට වඩා ඇත්තටම සැපයක් කියන්නේ පින්වත්නි හිතවල ද්වේෂය වෛරය පුරවගෙන ඉන්න තැන ඒක දුකක්. ඒක පීඩනයක්. හිතේ තියෙන පසුතැවීම් එහෙම නැත්තම් ලෙඩ රෝග මේ වගේ බොහෝ දේවල් එක්ක ජීවත් වෙන එක දුකක්. එතකොට එවැනි දුකක් නැතුව සුවසේ ජීවත් වෙන්න ලැබේවා කියන එක තමයි මෙතන ඇත්තටම සුඛී අත්තානම් පරිහරාමි කියලා තමන් ගැනත් මෛත්‍රී සහගත සිතින් මේ දැන් මේ තමන්ට තමන්ගේ මෛත්‍රිය පතුරවන එක තමයි ආරම්භය කරන්නේ. එතෙන්දී මහග්ගත චේතෝ විමුක්තියයි මේ තමාගේ සිට ක්‍රමක්‍රමයෙන් යන්නයි ලැහැස්ති වෙන්නේ. හරි. එතකොට ඔතන තමා වෙනුවෙන් වඩන ටික ඔය විදිහට අපි වාක්‍ය 4කින් අවසන් වෙනවා. අහං අවේරෝ හෝමි පළවෙනි එක, අභ්‍යාපජ්ජෝ හෝමි දෙවෙනි එක, ඊට පස්සේ අනීඝෝ හෝමි තුන්වෙනි එක, සුඛී අත්තානං පරිහරාමි සුවසේ ජීවත් වෙම්මා කියලා. මම වෛර නැත්තෙක් වෙම්මා, තරහ නැත්තෙක් වෙම්මා, ඉරිසියා නැත්තෙක් වෙම්මා, සුවසේ ජීවත් වෙම්මා. එතෙන්දී ඔබට සිංහලෙන් කරනකොට සාන්ත සුවයට පත්වෙම්මා කියලා වචනයක් මතක ඇති. එතරම් හිතක් සාන්ත තත්ත්වයට පත් වෙනවා කියන එක උපේක්ෂාවක්. ඒ උපේක්ෂාව වෙන ආකාරයකින් මේකේ ඉදිරියේදී ඔබට මුණ ගැහෙනවා. මම කිව්වා මෙතන සතර බ්‍රහ්ම විහරණ වලටම අයිති කොටස් තියෙනවා කියලා. නමුත් දැනට හම්බෙන්නේ උපේක්ෂාවට අදාළ කොටස්. අපි ඒක ඉදිරියේදී බලමු. හැබැයි එකක් මතක තියාගන්න. යම් තැනක මෛත්‍රිය තියෙනවා කියන්නේ අනිවාර්යෙන් උපේක්ෂාව සහිතයි.
කරුණාව තියෙන්නේ උපේක්ෂාව නිසා, මුදිතාව තියෙන්නේ උපේක්ෂාව නිසා. මේ හැම දෙයක්ම උපේක්ෂාවත් එක්ක බැඳිච්ච කාරණා කියලා ඔළුවේ තියාගන්න. උපේක්ෂාව නැත්තම් එතන කිසි දෙයක් නැහැ. දැන් නිකන් මෙහෙම හිතන්න, අපි යම් කෙනෙකුට මට වඩා දෙයක් තියෙනවා නම් ඒ කෙනා ගැන මට ඉරිසියාවක් ඇති නොවෙන්න නම් එයාට යම් පිනක් නිසා ඒ දේවල් ලැබිලා තියෙන්නේ එයාට ලැබිය යුතු දෙයක්. ඒකට මං ඉරිසියා කරලා වැඩක් නැහැ කියලා මිනිස්සු කියන්නේ. මම මොකටද ඉරිසියා කරන්නේ? එයාට ලැබෙන්න තියෙන දෙයට ලැබිලා තියෙන්නේ. අන්න එතන මම ඉරිසියා නැත්තෙක් වෙම්මා කියන තැන එයාගේ හිත පවත්වනවා. එතකොට එයාට ලැබෙන්න තියෙන දේ එයාගේ කර්මය කියලා ඒ දකින්න තැන ඒක ඇවිල්ලා උපේක්ෂාව. ඒ කියන්නේ ඒ කර්මය නිසා එයාට ලැබිය යුතු දේ තමයි ලැබිලා තියෙන්නේ කියලා දකින්න එක උපේක්ෂාව. ඒ උපේක්ෂාවේ ප්‍රතිඵලයක් තමයි ඉරිසියාව නැතිවීම. ඒ නිසා ඉරිසියාවක් නැති වෙන්න, වෛරය නැති වෙන්නේ, තරහ නැති වෙන්නේ, ඔක්කොම නැති වෙන්නේ, කරුණාව ඇති වෙන්නේ, මුදිතාව ඇති වෙන්නේ, මෛත්‍රිය ඇති වෙන්නේ පින්වත්නි උපේක්ෂාව නිසා. නමුත් ඒක පැහැදිලි උපේක්ෂාවට අදාළ වාක්‍ය ඉදිරියේ හම්බෙනවා අපිට. දැන් අපි මේ භාවනාවේ තමා වෙනුවෙන් වඩන වාක්‍ය 4 විදියට සිහි කරලා ඊළඟට යනවා පින්වත්නි, තමන්ගේ ගැන වගේම තමන්ගේ ගුරුවරු, එහෙම නැත්නම් මහාන වෙච්ච ආචාර්යයන් වහන්සේලා, උපාධ්‍යයන් වහන්සේලා අය ගැන සිහි කරන්න. ඊට පස්සේ දෙමව්පියෝ ගැන සිහි කරන්න. හිතවතුන් ගැන සිහි කරන්න. මධ්‍යස්ථ සත්වයෝ, වෛරී සත්වයෝ ගැන සිහි කරන්න. මේ හැමෝම සිහි කරලා ඒ හැමෝටම තමන් වෙනුවෙන් කරපු ඒ සත් ප්‍රාර්ථනාව ඒ අය හැමෝටමත් කරන්න සූදානම් වෙනවා. අන්න එතෙන්දී උපේක්ෂාවට අදාළ වාක්‍ය ටික හම්බෙනවා අපිට පැහැදිලිව. අපි බලමු ඒ කොටස කොහොමද පාලියෙන් කියන්න තියෙන්නේ කියලා. අහං විය මයිහං. ඔන්න ඊළඟ වාක්‍ය. අහං විය මයිහං. ඒ කියන්නේ මා මෙන්ම මාගේ කියන කොටස. මා මෙන්ම මාගේ අහං විය මයිහං ආචාරි උපජ්ජාය. ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා. මේක ඇත්තටම ස්වාමීන් වහන්සේලාට වටිනා වාක්‍යයක්. ඒක ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා කියන්නේ තමන්ට ධර්මයේ කියා දෙන ආචාර්යයන් වහන්සේ සහ තමන්ව මහාන උපසම්පදා කරපු උපාධ්‍යයන් වහන්සේලාව සිහි කරගෙන ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට ඉසිස්සෙල්ලා එතන මව්පියෝ ගැන කියන්න කලින් ආචාර්ය උපාධිය ගත්තේ උන්වහන්සේලා මව්පියන්ටත් වඩා තමන්ගේ ජීවිතයට උසස් නිසා. ඊට පස්සේ මාතා පිතරෝ, අම්මා තාත්තා, මව්පියවරු. හිත සත්තා, ඒ කියන්නේ හිතවත් සත්වයෝ. මජ්ජත්තික සත්තා, ඒ කිව්වේ මධ්‍යස්ථ සත්වයෝ. වේරී සත්තා, වෛරී සත්වයෝ. මට 4 සත්වයෝ. ඔන්න ඔය සියලු දෙනා අරගත්තට පස්සේ උතනත් හැමෝම සම්බන්ධ වෙනවා. එතකොට මෙතෙන්දී අහං විය මයිහං මා මෙන්ම මාගේ ආචාර්ය උපජ්ජාය ආචාර්ය උපාධ්‍යයෝද මාතා පිතරෝ මව්පියවරුද හිත සත්තා හිතවත් සත්වයෝද මජ්ජත්තික සත්තා මධ්‍යස්ථ සත්වයෝද වේරී සත්තා වෛරී සහගත සත්වයෝද, ඒ කියන්නේ 4 අයද කියන එකයි. අවේරා හොන්තු, වෛර නැත්තෝ වෙත්වා. අභ්‍යාපජ්ජා හොන්තු, තරහ නැත්තෝ වෙත්වා. අනීගා හොන්තු, ඉරිසියා නැත්තෝ වෙත්වා. දුක්ඛා මුංචන්තු, දුකින් මිදෙත්වා. දුක්ඛා මුංචන්තු, දුකින් මිදෙත්වා. යථා ලද්ද සම්පත්තියෝ, ඒ අය ලබාගත් සම්පත් වලින් මා විගච්ඡන්තු, නොපිරිහෙත්වා. යථා ලද්ද සම්පත්තියෝ මා විගච්ඡන්තු, ඒ අය ලබාගත් සම්පත් වලින් පිරිහෙන්න එපා කියන එකයි. නොපිරිහෙත්වා. කම්මස්සකා, ඒ අය කවුරුත් කර්මයම දායාද කරගෙන ඇත්තාහුය කියලා. කර්මය සොකීය දායාදය කරගත්තාහුය. කම්මස්සකා කියන එක තමයි අර උපේක්ඛාවට අදාළ වාක්‍යම. ඔබට කිව්වේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාවල උපේක්ඛාවට අදාළ කොටසක් තියෙනවා කියලා. එතන මෙතන අර තමන් වෙනුවෙන් මෛත්‍රිය කරපු වාක්‍ය වලට වඩා වෙනස් වාක්‍ය වගේක් තිබුණා. දුක්ඛා මුංචන්තු කියලා තිබ්බ, දුකින් මිදෙත්වා කියලා. ඒ කියන්නේ අර සුඛියත්තානම් පරිහරාමි කියප එකටම සමානයි. සැපවත් ජීවිතය ඇතිවෙම්වා කියන එකයි දුකින් මිදෙම්වා කියන එකයි සමානයි. සැපයක් ඇතිවෙම්මා දුකින් මිදෙව. එතන මෙතන දුකින් මිදෙම්මා කියනකොට සැප ඇතිවෙම්මා කියලා කියන්නත් පුළුවන්. ඒ වගේම පින්වත්නි ඒක නිවන ඉලක්ක කරලම නිවන් දකිත්වා කියන එකත් කියන්න පුළුවන්. දැන් අපි සමහරලාට සිංහලෙන් කියනකොට කියනවා දුකින් මිදෙම්මා නිවන් දකිම්මා.
එහෙම කියනනේ. දුකින් මිදෙත්වා නිවන් දකිත්වා කියනවා. එතකොට එතෙන්දී දුකින් මිදෙනවා කියනකොට නිවනින් මෙපිට යම් යම් පියවරෙන් පියවරටත් ඒ දුකින් මිදීම කතා කරන්න පුළුවන්. අපි කියමු සෝතාපන්න වෙච්ච කෙනා සතර අපායන් සදහටම නිදහස් වෙනවා. එතකොට එයා යම් කිසි දුකකින් මිදිලා. එයා නිවන් දැකලා නැහැ. සෝවාන් වෙච්ච කෙනා සතර අපාය දුකෙන් සදහටම මිදිලා. ආයි කවදාකවත් සතර අපාය උපදින්නේ නැහැ. චතුහපායෙහිච විප්පමුත්තෝ. සතර අපායන් සදහටම නිදහස්. චතුහපායෙහිච විප්පමුත්තෝ කියපේක ලියා ගන්න එපා මෙතන. ඒක රතන සූත්‍රයේ කොටසක්. එතනදී කිව්වේ සෝවාන් වෙච්ච කෙනා සතර අපායන් සදහටම නිදහස්. ඒතර පින්වත්නි බලන්න සෝවාන් වෙච්ච කෙනා යම් කිසි මට්ටමක ඒක ඇත්තටම විශාල මට්ටමක්. සතර අපායෙම මිදුණා කියන්නේ විශාල දුකකින් මිදිලා. හැබැයි නිවන් දැකලා නැහැ. එතකොට අනාගාමී වෙනකොට න ආගාමි ආපහු කාම ලෝකේ කවදාකවත් එන්නේ නැහැ. කියන්නේ කාම ලෝකේ විඳින්න දෙන කිසිම දුකක් විඳින්නේ නැහැ. පෙට්‍රල් පෝලින් දුක් කාම ලෝකේ. ඩීසල් පෝලින් දුක් කාම ලෝකේ. එතකොට අපි හිතමු කිරිපිටි පෝලිං වෙන්න පුළුවන් මොනවා හරි පෝලිමක් විඳින දුක බඩු ගණන් යනවා ඩොලර් නැහැ කියයි කරන්ට් එක නැහැ කිය මේ ඔක්කොම කාම ලෝකේ දුක්. බ්‍රහ්ම ලෝකෙට කරන්ට් එක ප්‍රශ්නයක් නැහැ පින්වත්නි. බ්‍රහ්ම ලෝකෙට කිරිපිටි ප්‍රශ්නත් නැහැ. බ්‍රහ්ම ලෝකෙට ඩීසල් ඩොලර් ප්‍රශ්නත් නැහැ. බ්‍රහ්මයන්ට තරහ කියලා ප්‍රශ්නත් නැහැ. ඒක එහි දේශපාලනේ නැහැ. හැබැයි දිව්‍ය ලෝකේ දේශපාලනේ තියෙනවා. දිව්‍ය ලෝකේ යුද්ධ තියෙනවා. දෙවියන් අතර සහ බ්‍රහ්මයන් අතරදී මේ අනාගාමී වෙච්ච කෙනෙකුට කවදාකවත් අනාගාමී වෙනකොටම කොහොමත් ද්වේෂයත් සංයෝජනයක් විදිහටම පටික සංයෝජනේ දුර වෙලා ඉවරයි. අය කවදාකවත් තරහක් සංසාරෙම ඇති වෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙලා. එතකොට කාමයන් ගැන තියෙන ඇල්මත් මිදිලා එයා ඉතින් විශාල දුකකින් මිදිලා. හැබැයි තාම නිවන් දැකලා නැහැ අනාගාමී වුණාට. එතකොට ඒ නිසා මේ දුකින් මිදෙත්වා නිවන් දකිත්වා කියන එක එක එල්ලේ දෙකම එකයි කියන්නත් බෑ. ඒ දෙකම එකයි කියන්න බෑ. කියන්නේ දුකින් මිදෙත්වා කියන එක යම් යම් ප්‍රමාණවලට දුකින් මිදීමක් ඇටට ගන්න පුළුවන්. ඒක පින්වත්නි අපි හිතමුකෝ මේ දැන් තියෙන පෝලිම් ප්‍රශ්න ටික ඔක්කොම විසඳිලා හැමදේම ආයි යථාතත්ත්වයට තිබ්බ විදිහටපත් වුණොත් එහෙම මිනිස්සු කියයි ඒකත් අපි අම්මෝ හිටපු විදිහත් එක්ක දුකින් මිදුණා කියලා. එහෙම දුකින් මිදීමත් తాවකාලික දුකක් විදිහට කතා කරයි. දුකින් මිදෙත්වා කියද්දී ඕනම දෙයක් ගන්න පුළුවන්. ඒක කිසිම මේ මෛත්‍රී භාවනාවේ දුකින් මිදෙත්වා කියලා දුක්ඛා මුංචන්තු කියලා කියන එක ඕනම දෙයකට ගන්න පුළුවන් කියන එකත් ඔළුවේ තියාගෙනම ඒ සිතුවිල්ල ඇති කරගන්න. අපි හිතමු කවුරු හරි කෙනෙක් මේ වෙලාවේ හොඳටම අසනීපෙකින් දුක් විඳිනවා. එයා ඒ රෝගයෙන් සුවපත් වෙත්වා කියන එක කිව්වා වෙනවා. එයා ඒ මොහොතේ ඉන්න දුකෙන් මිදෙත්වා කියති. අපි හිතමු කවුරු හරි කෙනෙක් විශාල ණය ප්‍රශ්නකින් ඉන්නවා. එයා ඒක දුකක් එයාට. එයා ඒ ණයෙන් මිදෙත්වා කිව්වා හා සමානයි දුකෙන් මිදෙත්වා කියන එක. එතකොට නිවන් දකිත්වා කියන එක එහෙම සාපේක්ෂව යම් දෙයට වෙන් කරන්න බෑ. නිවන් දකිත්වා කියන්නේ කෙල්ලෙම උතුම් අරහත්වෙන් සාක්ෂාත් කරන සැපය ගැන පමණයි. පින්වත්නි දැන් අපි කතා කරා ගුරුවරුන්ට අම්මා තාත්තට ඒ වගේම හිතවත් සත්වයන්ට මධ්‍යස්ථ සත්වයන්ට වෛරී සත්වයන් ගැන සියලු දෙනා ගැන අහං විය මයිහං මම්මෙන්ම මගේ ආචාර්ය උපාධ්‍යාය පජ්ජාය ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා මාතා පිතරෝ මව්පියවරු හිත සත්තා හිතවත් සත්වයෝ මධ්‍යස්ථ සත්තා මධ්‍යස්ථ සත්වයෝ වේරී සත්තා වෛරී සත්වයෝ අවේරා හොන්තු අභ්‍යාපජ්ජා හොන්තු වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා අනීගා හොන්තු ඉරිසියා නැත්තෝ වෙත්වා දුක්ඛා මුංචන්තු දුකින් අත් මිදෙත්වා. එතෙන්දී ඊළඟට ආය අලුතෙන් එකතු වුණා ලස්සන වාක්‍යයක් යතාලද්ද සම්පත්තියෝ මා විගච්ඡන්තු. ලබාගත් සම්පත් වලින් නොපිරිහෙත්වා. ඒකත් ඇත්තටම මුදිතා සහගත වාක්‍යයක් එතන තියෙන්නේ. දැන් දුකින් මිදෙත්වා කියන කරුණා සහගත වාක්‍ය. ලබාගත් සම්පත් වලින් පිරිහෙන්න එපා කියන එක කරුණාවටත් අයිතියි මුදිතාවටත් අයිතියි. ඒක ඇත්තටම මේ මෛත්‍රී සහගත නිසා මෙත්තා වලටත් අයිතියි. ලැබිච්ච සම්පත් කිසි දෙයකින් පිරිහෙන්න නම් එපා. මිනිසුන්ගේ සාමාන්‍යයෙන් තියෙන්නේ මේකේ අනිත් පැත්තනේ. කට ඕක නැති වෙන්න ඕනේ. ඕක විනාශම වෙන්න ඕනේ. ඒතර ඒකෙන් ප්‍රතිවිරුද්ධ වාක්‍ය හරි ලස්සන වචන යතා ලද්ද සම්පත්තියෝ මා විගච්ඡන්තු. ඒක නිකන් නෙමෙයිනේ. අවේරා අපි එතෙන්ද කිව්වා මේ හිත සත්තා හිතවත් අයට මධ්‍යස්ථික සත්තා මධ්‍යස්ථ අයට වෛරී සත්තා වෛරී අයට. ඒතකොට තමන්ට වෛරී අය ගැනත් යතාලද්ද සම්පත්තියෝ මා විගච්ඡන්තු. තමන්ට ඉන්න වෛරී සත්වයන්ගෙත් ලැබිච්ච සම්පත් පිරිහෙන්න එපා. මොන තරම් වටිනා ප්‍රාර්ථනයක්ද පින්වත්නි. එතකොට
එතන වටිනම කොටස තමයි අර කම්මස්සකා ඒකේ උපේක්ෂාව. සියලු දෙනා කර්මයම දායාද කරගෙන ඉන්නවා කියලා හිසී කරනවා. හොඳයි. අපි දැන් ඔතන තමාගේ සිට මව්පියාදී ටිකින් ටික පිරිස වෙන්වෙන්ව සිහිපත් කරගත්. දැන් පින්වත්නි පුද්ගලයන් වශයෙන් වෙන්වෙන්ව සිහිපත් කිරීමක් නැතුව එතනින් එහාට යන්න පුළුවන්. දැන් මේක පන්සලක ආරාමික කොහේ හරි ඉඳලා කරනවා නම් ඉමස්මින් විහාරේ මේ විහාරයේ සිටින අපිට ඒක පින්වත්නි දැන් ඔබ ගෙදර ඉඳන් කරනවා නම් ඉමස්මින් වාසය කියන වචනේ පුරුදු වෙන්න ඉමස්මින් වාසය. එතකොට ඒක තමන් ඉන්න තැන කොතන වුණත් එතන ඉඳලා කියන්න පුළුවන්. එතකොට මේක පැරණි භාවනාවක් කිව්ව මේක සාමාන්‍යයෙන් මෙතන භාවනාවට අදාළවම තියෙන වාක්‍ය තමයි ඉමස්මින් විහාරේ. මේ විහාරයේ සිටින. ඊට පස්සේ ඉමස්මින් ගෝචරගාමී මේ ගමේ සිටින. ගෝචරගාමකව ඇතරම ගොදුරු ගම මේ පන්සලට අයිති මුළු ගමම එකට කියන්නේ ගොදුරු ගම කියලා. එතකොට ඉමස්මින් ගෝචරගාමය කියන්නත් පුළුවන්. ඔබ කියනකොට ඔබට ඉමස්මින් ගාමය කියලා කියන්නත් පුළුවන්. මේ ගමේ සිටින. ඉමස්මින් නගරයේ ඉමස්මින් නගරය කියලා කියන්නේ මේ නගරයේ සිටින කියන එක දැන් ඔයත්තන්ට කියන්න දෙයක් නැහැ තේරෙනවා. ඉමස්මින් ලංකාදීපේ මේ ලංකාද්වීපේ සිටින මේ ලංකාව පුරාම සිටින. ඉමස්මින් ජම්බුදීපේ මුළු දඹදිවම සිටින. ඒ වගේම ඉමස්මින් චක්කවාලේ මේ සක්වලෙහිම සිටින. ඊට පස්සේ ඔන්න දැන් මේ එහෙ සිටින මෙහෙ සිටින එහෙ සිටින එහෙ සිටින කියලා ඒ තැන් තැන් වල සිටින කියලා ගත්තා. මේ ගමේ ඉන්න අය, මේ නගරේ ඉන්න අය, මේ ලංකාවේ ඉන්න අය, දඹදිවේ ඉන්න අය, මේ සක්වලේම ඉන්න අය. දැන් සක්වලේම ඉන්නකොට පස්සේ ඉතින් ඔය සමස්ත ඔක්කොම තෙන්ට එකතු කරගෙන ඉවරයි. කවුද දැන් මේ ඉන්න අය? ඔන්න ඒකත් ලස්සන්ට මේ භාවනාව තුළ වචන විදියට තියෙනවා. ඉස්සර ජනා. ඒ කියන්නේ ඉස්සර හිටපු අය නෙමෙයි ඉසුරුමත් අය. ඔය සියලු තැන්වල ඉන්න ඉසුරුමත් සියලු දෙනා. සීමට්ටක දේවතා මේ සීමාවෙහි ඉන්න සියලු දෙවිවරු. සබ්බේ සත්තා සමස්ත සියලුම සත්වයෝ. ගමේ ඉන්න සියලු සත්වයෝ. දැන් අර සීමට්ටක දේවතා කියන එක එහෙම ගන්නකොට දැන් ඉමස්මි විහාරේ මේ විහාරේ ඉන්න සියලු දෙවිවරු කියලා අර මේ පුද්ගල භාවයෙන්ම අපි වෙන් කරගන්නවා දෙවිවරුන්වත් බෝමාට දෙවිවරු. සමහරලාට ඉමස්මින් ගෝචරගාමී කියන ගමේ ඉන්න දෙවිවරු වෙන්නත් පුළුවන්. සීමට්ටක දේවතා. කොහොම නමුත් ඉමස්මින් චක්කවාලේ කියද්දි මුළු සක්වලේම ගන්නකොට සියලු දෙවිවරුන්වත් එතෙන්දී අයිති වෙනවා. එතකොට සීමට්ටක කියන එකෙන් නම් අර සීමාවේ ඉන්න මේ ගොදුරු ගම තුල වෙන්න පුළුවන්, තමන්ගේ ආරාමයේ වෙන්න පුළුවන්, ගෙදර තියෙන වත්තේ වෙන්න පුළුවන්. සමහරට ඔබ නොහිතුවට ගෙදර වත්තක වුණත් මහා වෘක්ෂයක් තියෙනවා නම් ඒ වෘක්ෂයට අරක් ගත්ත සීමා සහිත සීමාවක ඉන්න එහෙම නැත්නම් බෝමාට දෙවිවරු මෙතෙන්දී කතා වෙනවා. පින්වත්නි, සබ්බේ සත්තා සියලුම සත්වෝ ඔය කියපු හැමතැනම ඉන්න සියලුම සත්වෝ අවේරා හොන්තු වෛර නැත්තෝ වෙත්වා, අභ්‍යාපජ්ජා හොන්තු තරහ නැත්තෝ වෙත්වා, අනීඝා හොන්තු ඉරිසියා නැතෝ වෙත්වා, සුඛී අතානම් පරිහරන්තු සැපවත් ජීවිතයක් ඇති වෙත්වා. කියන්නේ සුවසේ ජීවත් වෙත්වා. සුඛී අත්තානම් පරිහරන්තුකේ සුවසේ ජීවත් වෙත්වා. දුක්ඛා මුංචන්තු දුකින් මිදෙත්වා. යතා ලද්ද සම්පත්තියෝ තා ලද්ද සම්පත්තිතෝ කියලා අපිට ගන්නවල මේක පොදුවේ කතා කරනවා. මා විගච්ඡන්තු ඒ ලද සම්පත් වලින් නොපිරිහෙත්වා. කම්මස්සකා කර්මය සොකීය දායාද කරගත්තා කියන එකයි කරගත්තා. ඒ හැමෝම කර්මයේම දායාද කරගෙන ඉන්නවා. ඒ කර්මයේම දායාද කරගෙන ඉන්නවා කියන එක අපි කිව්වේ උපේක්ෂා සහගතව සියලු දෙනා ගැන තරහ ඇති නොවි තියාගන්න. ඒ කියන්නේ අර මා ඔබට උපමාවක් විදිහට ඔක ගැන විස්තර කරද්දි මතක ඇති කියලා තියෙනවා. මේ මීයක් අල්ලගත්තම පූසා මීයා ගැන තියෙන තරහ හින්දා පූසා හොඳ පූසා වෙන්නයි, ඒ පූසා ලේනෙක් අල්ලගත්තට පස්සේ පර පූසා වෙන්නයි. ඒ කියන්නේ ලේනාට තියෙන ආදරේ හින්දා ලේන අල්ලගත්තාම පූසත් එක්ක තරහ යන්නයි, මීයත් එක්ක තියෙන තරහ හින්දා මී අල්ලගත්තාම පූසා හොඳ පූසා වෙන්නයි බෑ. එතෙන්දී දෙන්නාගේම කර්මය සොකීය දායාද කරගත්ත විදිය දකින්න පුළුවන් වෙන්න ඕනේ. ලේනා කර්මය දායාද කරගත්ත කෙනෙක් වගේම මීයත් කර්මය දායාද කරගත්ත කෙනෙක් අතීත ආත්ම ගණන් කර්ම විපාක විඳ එනවා. අයියෝ මේ වෙලාවෙත් ඒ කර්මයේ විපාක විඳලා මැරිලා ගිහිල්ලා
මේ කර්මය තව ආත්ම කීයක් නම් මේ මීයා ගෙව යයිද කවදා හරි ආත්මික මේ විදිහටම මරලා ඒකේ විපාකෙට තමයි මෙහෙම මැරලා තියෙන්නේ කියලා මීයාගේ කර්මය දකින්නත් පුළුවන් වෙන්න ඕනේ. ඒ කර්මය දැන් මේ පූසත් කරගහලා පූසටත් දැන් ආත්ම ගණන් මේ විදිහට මෙරි යන්න වෙනව නේද කියලා පූසගේ කර්මයක් දකින්න ඕනේ. එතකොට පූසා ගැනත් මීයා ගැනත් ලේන ගැනත් කා ගැනත් සියලු සත්වයෝ ගැන එකසිතකින් මෛත්‍රිය ඇති කරගන්න පුළුවන් වෙන්නේ කර්ම දායාදේ දකින්නකොට. ඒ නිසා තමයි මේ කම්මස්සකා කියලා කර්මය තමන්ගේ දෑවැද්ද කරගෙන ඉන්නවා කියන එක තමන්ගේ කරගෙන දෑවැද්ද කියන එක අදහස් කරන ඇත්තටම තමන්ගේ කර්මය තමන්ගේ කරගෙන ඉන්නවා. එතකොට දැන් ඔය කියපු සියල්ල අර මහග්ගත විදියට වෙන්වෙන්ව තමාගේ සිට ටිකින් ටික පතුරගෙන ගිය ක්‍රමේ. ඊළඟට පින්වත්නි අපිට බලන්න පුළුවන් දිසා වශයෙන් විමසන්න. අපි බලමු ඒ කොහොමද කියලා. පුරත්තිමාය දිසාය, දක්ඛිනාය දිසාය, පච්චිමාය දිසාය, උත්තරාය දිසාය. ඔන්න 4 දිසාව. පුරත්තිමාය දිසාය කියලා කිව්වේ එතන පුරත්ති තියන්න මහප්‍රාණ තියන්න පුරත්ති මාය දිසාය නැගෙනහිර දිසාව. දක්ඛිනාය දිසාය දකුණු දිසාව. පච්චිමාය දිසාය බටහිර දිසාව. උත්තරාය දිසාය දිසාය කියනකොට එතන දිසාව නෙමෙයි දිසාවේ සිටින. උත්තරාය දිසාය උතුරු දිසාවේ සිටින. අන්න නැගෙනහිර දිසාවේ සිටින, දකුණු දිසාවේ සිටින, බටහිර දිසාවේ සිටින, උතුරු දිසාවේ සිටින. ඊළඟට පුරත්තිමාය අනුදිසාය නැගෙනහිර අනුදිසාවේ සිටින. දක්ඛිනාය අනුදිසාය දකුණු අනුදිසාවේ සිටින. පච්චිමාය අනුදිසාය බටහිර අනුදිසාවේ සිටින. උත්තරාය අනුදිසාය උතුරු අනුදිසාවේ සිටින. දැන් ඔන්න 8 දිසාවක්ම කතා කරලා. ප්‍රධාන දිසා 4යි අනුදිසා 4යි 8ක්. ඊට පස්සේ හෙට්ටිමාය දිසාය යට දිසාවේ සිටින. උපරිමාය දිසාය උඩ දිසාවේ සිටින. 4 වටේටම 8 දිසාවම ගත්තට පස්සේ ආයිතුරු වෙන්නේ උඩයි යටයි. උඩයි යටයි ගත්ත ගමන් තව සමස්ත සියල්ල ඉවර සම්පූර්ණයි. එතකොට තමන් ඉන්න තැන 4 දිසාව ඒ 4 අනුදිසා ටික සහ උඩ ඒ වගේම යට කිව්වට පස්සේ තමාගෙන් වටවෙච්ච සමස්ත සියල්ලම කතා කරලා තියෙනවා. මේ සියල්ලෙම සබ්බේ සත්තා සියලුම සත්වයෝ සබ්බේ භූතා සබ්බේ පුද්ගලා ඒ කියන්නේ හටගත්ත සත්වයෝ යොකම සියලු පුද්ගලයෝ සබ්බේ අත්භව පරියාපන්න යම්තාක් ජීවිත ලබලා මේ ආත්ම භාව ලබලා මේ ආත්ම භාව පරිහරණය කරන සියලුම දෙනා. එතකොට සබ්බේ ඉත්‍යෝ ඔය සියල්ලෙම ඉන්න සියලුම ස්ත්‍රීන් සබ්බේ පුරිසා සියලුම පුරුෂයෝ සබ්බේ අරියා සියලු ආර්යයන් වහන්සේලා සබ්බේ අනරියා ආර්ය නොවන සියලුම දෙනා සබ්බේ දේවා සියලු දෙවිවරු සබ්බේ මනුස්සා සියලු මිනිස්යෝ සබ්බේ අමනුස්සා සියලු අමනුෂ්‍යයෝ සබ්බේ විනිපාතිකා සියලුම සතරපාගත සත්වයෝ ඔය හැම දෙනා ගැනමත් අර විදියට පින්වත්නි අවේරා හොන්තු වෛර නැත්තෝ වෙත්වා අභ්‍යාපජ්ජා හොන්තු තරහ නැත්තෝ වෙත්වා අනීගා හොන්තු ඉරිසියා නැත්තෝ වෙත්වා සුඛී අත්තානං පරිහරන්තු සුවසේ ජීවත් වෙත්වා දුක්ඛා මුජ්ජන්තු දුකින් අත්මිදෙත්වා යථාලද්ද සම්පත්තියෝ මා විගච්ඡන්තු ලබාගත් සම්පත් වලින් නොපිරිහෙත්වා කම්මස්සකා කර්මය තමාගේ කරගත්තා හුයි කියලා සියලු දෙනාගෙන විදිහට සිහි කරලා අන්තිමේදී සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු සියලු සත්වයෝ සැපවත් වෙත්වා කියලා ඔබට මේ මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන්. අපි ආපහු විමසීමක් කරමු. මෙතන මම එක දිගටම කියාගෙන ගිය නිසා මට ලියා ගන්න කෙනෙකුට වචන මගහැරුණා වෙන්න පුළුවන්. අපේ දිසා වශයෙන් කරන අප්පමාන චේතෝ විමුක්තිය වචන ටික ආපහු ඔබට කතා කරමින් තේරුම් කරලා දෙන්න. නැගෙනහිර දිසාවේ සිටින සියලු සත්වයෝ ගැන සිහි කරද්දී පුරත්තිමාය දිසාය. මේවා ඕනනම් එකක් අරගෙන ඒකට අර එකතු කරගන්න පුළුවන් මෙහෙම. පුරත්තිමාය දිසාය ඒ කියන්නේ නැගෙනහිර දිසාවේ සිටින සබ්බේ සත්තා සියලු සත්වයෝ. අපි ඒකෙදි ඔන්නම් අපි හිතමු සබ්බේ භූතා සබ්බේ පුද්ගලා ඔක්කොම ටික නොගෙන හිටියා කියලා සබ්බේ සත්තා විතරක් ගන්නත් පුළුවන්. ඒක Tamanට කැමති විදියට. ඒතර
පුරත්තිමාය දිසාය නැගෙනහිර දිසාවේ සිටින සබ්බේ සත්තා සියලු සත්වයෝ අන්න ඊට පස්සේ කියන අවේරා හොන්තු වෛර නැත්තෝ වෙත්වා අභ්‍යාපජ්ජා හොන්තු තරහ නැත්තෝ වෙත්වා අනීගා හොන්තු ඉරිසියා නැත්තෝ වෙත්වා සුඛී අත්තානම් පරිහරන්තු සුවසේ ජීවත් වෙත්වා දුක්ඛා මුංජන්තු දුකින් අත් මිදෙත්වා යතාලද්ද සම්පත්තියෝ මා විගච්ඡන්තු ලබාගත සම්පත් වලින් නොපිරිහෙත්වා කම්මස්සකා කර්මය තමාගේ කරගත්තා වූය. ඒ නැගෙනහිර දිසාවට තනියෙන් වැඩුවා. ඒ වගේම දක්ඛිනාය දිසාය දකුණු දිසාවෙහි සිටින සබ්බේ සත්තා සියලු සත්වයෝ අවේරා හොන්තු වෛර නැත්තෝ වෙත්වා අභ්‍යාපජ්ජා හොන්තු තරහ නැත්තෝ වෙත්වා අනීගා හොන්තු ඉරිසියා නැත්තෝ වෙත්වා සුඛී අත්තානම් පරිහරන්තු සුවසේ ජීවත් වෙත්වා දුක්ඛා මුංජන්තු දුකින් අත මිදෙත්වා යතාලද්ද සම්පත්තියෝ මා විගච්ඡන්තු ලබාගත් සම්පත් වලින් නොපිරිහෙත්වා කම්මස්සකා කර්මය තමාගේ කරගත්තා හොය. එතකොට අපි අර අන්තිමට මේ දිසා ටික වෙන වෙනම ආපහු කියන්න ලියා ගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවනම් නැගෙනහිර දිසාවට කිව්වා පුරත්තිමාය දිසාය, දකුණු දිසාවට කිව්වා දක්ඛිනාය දිසාය, බටහිර දිසාවට කිව්වා පච්චිමාය දිසාය, උතුරු දිසාවට කිව්වා උත්තරාය දිසාය. ඒ වගේම පුරත්තිමාය අනුදිසාය නැගෙනහිර අනුදිසාව, දක්ඛිනාය අනුදිසාය දකුණු අනුදිසාව, පච්චිමාය අනුදිසාය බටහිර අනුදිසාව, උත්තරාය අනුදිසාය උතුරු අනුදිසාව, හෙට්ටි මාය දිසාය හෙට්ටි කියද්දි ටියන්න මහ ප්‍රාණ හෙට්ටි මාය දිසාය යට දිසාව, උපරිමාය දිසාය උඩ දිසාවට තමයි උපරිමාය දිසාය කිව්වේ. ටිමාය දිසාය කිව්වේ යට දිසාව, උපරිමාය දිසාය කිව්වේ උඩ දිසාව. දැන් දස දිසාවම හරි. එතකොට එතෙන්දී අපි අර පුද්ගල වශයෙන් කීප කොටසක් ගත්ත මතක ඇති ලියා ගන්න බැරුණා නම් ඒ ටිකත් ලියා ගන්න. සබ්බේ සත්තා එක මතකයි සියලු සත්වයෝ ද සබ්බේ භූතා හටගත්තා වූ සියලු සත්වයෝද. ඔබට මේ භූතා කියන වචනේ හුරු තැනක් කියන්නම්. ඔය අපි කතා කරනවා මේ භූතාවා සම්භවේසීවා කියලා. මතක ඇති කරණිමෙත්ත සූත්‍රයේදී කියනවා භූතාවා සම්භවේසීවා. මෙතන පින්වත්නි භූතාවා කියලා කියන්නේ ඒක භූතාවා කියන එක තේරුම් ගන්න කලින් සම්භවේසීවා කියන එක කිව්වට පස්සේ තේරෙයි සම්භවේසීවා කියන්නේ තාම මේ ලෝකෙට පහළ වෙලා නැහැ. ඉපදිලා ඉපදීමක් නැහැ කියනවා නම් පිරිනිවන් පාලානේ. ඉපදිලා හැබැයි ලෝකෙට පහළ වෙලා නැහැ. උපත ලබලා නැහැ තාම. ඒ කියන්නේ මව් කුස ඇතුලේ හෝ බිත්තරයක් ඇතුලේ හෝ ඉන්නවා කියන එකයි ඒකේ තේරුම. දැන් මව් කුසක් ඇතුලේ ඉන්න කෙනා සහ බිත්තරයක් ඇතුලේ ඉන්න කෙනා ඇත්තට මේ එයා නිකන් දෙවතාවක් උපදිනවා වගේ කියනවනේ. කියන්නේ එකපාරම මව් කුසේ බැස ගන්න තැන ඉපදීම. ආයි මව් කුසෙන් බිහි වෙනකොටත් ඒක ඉපදීමක් විදිහට කතා කරනවා. ඔන්න අද මේ බබා ඉපදුනා කියලා කියන්නේ. ඇත්තට බබා ඉපදිලා මාස ගාණක් බබා මව් කුසට ආපු දවසේම බබා ඉපදිලා තියෙනවා. හැබැයි අපි මව් කුසෙන් බිහි වෙන දවසට ඉපදිනවා කියලා කියනවා. දැන් ඉපදිච්ච දවස හැටියට උපන්දිනේ කියලා ගන්න මව් කුසෙන් බිහි වෙච්ච දවසින් දන්නේ. මව් කුසේ බැසගත් දවසින් ඉඳන් කවුරුත් උපන්දිනේ ගන්නේ නැහනේ. දැන් ඒ වගේම ඔබට මතකයි ඔය තෙමගුල කියලා අපි කතා කරනට සිද්ධාර්ථයන් වහන්සේගේ උපත බුදුවීම පිරිනිවන් පෑම කියලා කතා කරද්දී අපි උපත කියලා ගත්තේ ඇසල පොය දවසේ මව් කුසේ බැසගත් දවස නෙමෙයි. මව් කුසෙන් බිහි වෙච්ච දවස වෙසක් පොය දවස. එතකොට එතෙන්දිත් පේන උපත ඉපදීම කියලා ගත්තා මව් කුසෙන් බිහිවීම. ඇත්තටම එහෙනම් මව් කුසින් බිහි වෙලා නැති තාම මව් කුසේ ඉන්න කෙනා භූතා කියන කොටසට අයිති වෙන්නේ නැහැ. එයා තාම ඉපදිලා නැහැ. උපදින්න ඉන්න කෙනෙක්. උපදින්න ඉන්න කෙනාට කියනවා සම්භවේසීවා කියලා. භූතාවා සම්භවේසීවා කියන දෙකත් රතන සූත්‍රයේ කතා කරෙත් ඒ දෙගොල්ලටම මෛත්‍රී කරන්න කියන එකයි. ඒ කියන්නේ බිත්තරයක් ඇතුලේ හෝ මව් කුසේ හෝ ඉන්න ඒ දෙගොල්ලටම සම්භවේසීවා කියන ගණේ අයිති මෛත්‍රිය කළ යුතු අය. ඒ කියන්නේ මව් කුසක් ඇතුලේ ඉන්න දරුවටත් මෛත්‍රී කරන්න, බිත්තරයක් ඇතුලේ ඉන්න ජීවියටත් මෛත්‍රී කරන්න සම්භවේසී කියන ගණේ ඉන්න සත්වයෝ. භූතාවා කියන්නේ බිත්තරෙන් බිඳගෙන එළියට ඇවිල්ලා සත්වෙක් විදියට ආත්ම භාවය ලැබලා. එතකොට භූතාවා කියන එකටම අයිති මව් කුසින් බිහි වෙලා දරුවෙක් විදියට එළිය ලැබලා.
ලෝකේ එළිය දැකලා. ඒ අය තමයි භූතාවා කියන්නේ. දැන් ඔබත් භූතයෙක් මාත් භූතයෙක්. අපි ඔක්කොම භූතයෝ. ඒ කියන්නේ අපි දැන් මව්කුසේ තාම මේ ඉන්නව නෙමෙයි. මව්කුසෙන් එළියට ආවට පස්සේ ආ භූත. ඒ කියන්නේ යා හටගත්තු කෙනෙක්. එයා දැන් බිහි වෙච්ච කෙනෙක්. එයා මේ ලෝකේ ජීවමානව ඉන්න කෙනෙක්. එයා භූත. එතකොට සබ්බේ පුද්ගලා සියලු පුද්ගලයෝ සබ්බේ අත්ථභාව පරියාපන්නා සියලුම ආත්ම භාවයන් ලැබපු අය. ඉතින් අනේ අපි විවිධ ආත්ම භාව සත්තු කතා කරනවා. ඒ හැම සත්වයක්ම අයිති පින්වත්නි. ආත්ම භාව පරියාපන්නෝ කියනට ඉතින් විවිධ ආත්ම නිරිසතාද හැම කෙනාම අයිති. ඒකට හැබැයි හිතන්න මායයත් අයිති. කවුරුත් අයිති. මොකද සබ්බේ සත්තා කිව්වට පස්සේ ආයේ අරයද මෙයාද තක්සේරු කරන්න බෑ. සියලු දෙනාම සියලු දෙනාට මෛත්‍රී කරන්න වෙනවා. ඒකට ප්‍රභාකරුණුත් අයිති, සහරාන්ලත් අයිති, ඒකට ISIS ත්‍රස්තවාදීනුත් අයිති, තමන් අකමැති දේශපාලකයෝ ටිකත් අයිති. ඔය 225ත් අයිති, ඔක්කොම අයිති සබ්බේ සත්තා කියනකොට. අපිට නැත්තම් මේකේ 225 වුන් ඇර සබ්බේ සත්තා කියනෝ නෙමෙයිනේ. ඒ අය ඇර නෙමෙයි. 225ටත් ඔක්කොටමත් හැම දෙනාම තමන්ගේ අල්ලපු ගෙදර අකමැති කෙනාද මේ හැමෝම සබ්බේ සත්තා කියන එකට අයිති. ආත්ම භාව පරිහරණය කරන හැමෝම. ඔන්න ඔය විදිහට සබ්බේත්‍යෝ සියලු ස්ත්‍රීන් කියනකොටත් කැමැති අකමැති සියලු ස්ත්‍රීන්. සබ්බේ පුරුෂා හැම පුරුෂයෙක්ම. සබ්බේ අරියා කියලා අපි කිව්වා සියලු ආර්යයන් වහන්සේලා. එතන ආර්ය කියනකොට ආර්ය සීලේ හික්මෙන අය, ආර්ය සමාධිය වඩන, ආර්ය ප්‍රඥාව වඩන, ආර්ය වූ විමුක්තියටපත් වෙච්ච මේ හැමෝම ආර්යයන් වහන්සේලා. ආර්ය කියන එක අපිට තව විදිහකින් කිව්වොත් ඒක ආර්ය සත්‍ය අවබෝධය කරපු සියලු දෙනා. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩන සියලු දෙනා. මේ හැමෝම ආර්ය වෙනවා. එතකොට ආර්ය කියන එකත් විවිධ විදිහට කියන්න පුළුවන්. මේ ආර්ය වූ සියලුම දෙනා අනාර්ය ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බැහැර කියන්නේ සම්මා දිට්ඨිය තුල පිහිටපු අය ආර්යයි. මිච්ඡා දිට්ඨිය පිහිටපු අය අනාර්යයි. සම්මා සංකප්ප වඩන්නේ ආර්යය, මිච්ඡා සංකප්ප වඩන්නේ අනාර්යයි. සම්මා වාචා වඩන්නේ ආර්යය, මිච්ඡා වාචා වඩන්නේ අනාර්යයි. සම්මා කම්මන්ත වඩන්නේ ආර්යය, මිච්ඡා කම්මන්ත වඩන්නේ අනාර්යයි. ඒ කියන්නේ සම්මා දිට්ඨියේ පිහිටලා සතුම් මැරීමෙන් වළකිනවා. නිකම්ම සතුම් මැරීමෙන් වළකින එක සම්මා කම්මන්ත කියන්න බෑ. සම්මා දිට්ඨිය යුක්ත තැන තමයි ඒ කම්මන්තය සම්මා කම්මන්තයක් වෙන්නේ. එතකොට සම්මා දිට්ඨිය මත පිහිටලා සතුම් මැරීමෙන් වැළකුණාද එයා ආර්ය වෙනවා. එතකොට මිච්ඡා කම්මන්තේ ඉන්න සත්තු මරණ අය අනාර්ය වෙනවා. ඒ වගේ මිච්ඡා ආජීවයේ ඉන්න අය අනාර්යයි, සම්මා ආජීවයේ ඉන්න කෙනා ආර්ය වෙනවා. එතකොට මිච්ඡා වායාමයේ ඉන්න කෙනා අනාර්යයි, සම්මා වායාමයේ ඉන්න කෙනා ආර්ය වෙනවා. මිච්ඡා සතියේ ඉන්න කෙනා අනාර්යයි, සම්මා සතියේ ඉන්න කෙනා ආර්ය වෙනවා. මිච්ඡා සමාධිය වඩන කෙනා අනාර්යයි, සම්මා සමාධිය වඩන කෙනා ආර්ය වෙනවා. අපි මේවා විස්තර කරපු වචන මම මේ දැන් මේ වචනේ ඔක්කොම හැම වචනයක්ම විස්තර කරන්න ගියොත් එහෙම මෛත්‍රී භාවනාව විස්තර කිරීමක් වෙන්නේ නැහැ. ඒක නිසා මිච්ඡා සති මොකද්ද, සම්මා සති කියන්නේ මොකද්ද කිය එකින් එක විස්තර කිරීමක් කරන්න ගියේ නැත්තේ. නමුත් අර එකපාරට කෙනෙක්ට මොනවද ඒ සම්මා සති මිච්ඡා සති කියන්නේ මොකද්ද කියලා හිතෙනවනම් සම්මා සතිය කියන සතර සතිපට්ඨාන කියලා ඔබ දන්නවා. මේ භාවනාවේ සිත සිහිය පුරුදු කිරීම කොටින්ම අකුසල සිත් යටපත් වෙන දුර වෙන යෝනිසෝමනසිකාරය තුළ පිහිටපු සිහිය සම්මා සතිය. එතකොට මිච්ඡා සතිය කියලා කියන්නේ යම්කිසි කුසල් දැන් කුසල් වැඩෙන සිහිය සම්මා සතිය, අකුසල් වැඩෙන සිහිය මිච්ඡා සතිය. එහෙම අකුසල් වැඩෙන සිහියකුත් තියෙනවා. මොකද අකුසල් වැඩෙන සිහියක් අපි උදාහරණයක් විදිහට ගමු. මේ නිකන් හිතන්න ඔබ හතුරෙක් තමන් පහර දෙන්න ඉන්න හතුරෙක් කෙනකන් හැඟවිලා මේ ඒ හතුරා ගැනම සිහියෙන් කෙනෙක් ඉන්නවා සැඟවිලා හතුරාට පහර දෙන්න. එයා වෙන කිසි දෙයක් ගැන අවධානය ගන්නේ නැහැ. ඒ වෙලාවේ කොහොම හරි හතුර එනකන් ගාන්ට බලාගෙන ඉන්නවා. ඒතර එතනත් යම් සතියක් තියෙනවා. එතකොට ඔබ හිතන්න කාට හරි වෙඩි තියන්න බලාගෙන ඉන්න. එතකොට මේ වෙඩි තියන්න අනිත් අය ඔක්කොම අතරින් එක කෙනෙක්ව විතරක් අරමුණු කරගෙන ඒ කෙනාටම විතරක් හිත තියාගෙන සිහිය යාට විතරයි. යාටම සිහිය තියාගෙන ඉන්නවා වෙඩි තියන්න ඕන කෙනාම අල්ලගන්න. ඒතර එතෙන්දී ඒක සිහිය තමයි. එහෙවයි සිහිය මිච්ඡා සිහිය. මිච්ඡා සති. ඒතර ඒ අය අනාර්යයි. ඔය විදිහට පින්වත්නි ආර්ය අනාර්ය සියලු දෙනාවත් අරගෙන මෙතන සබ්බේ දේවා සියලු දෙවියෝ
සබ්බේ මනුස්සා සියලු මිනිස්සු, සබ්බේ අමනුස්සා සියලුම අමනුෂ්‍යෝ. අමනුෂ්‍ය කියනකොට ඔතෙන්දි තියෙන බ්‍රහ්මයෝ පව දැන් කෙනෙක් බලයි සබ්බේ දේවා කිව්වට සබ්බේ බ්‍රහ්මයෝ කිව්වේ නෑනේ කියලා. ඇයි එතන බ්‍රහ්මයෝ අයිති වෙනවා සබ්බේ අමනුෂ්‍යා කියද්දි මිනිස්සු නොවන හැමෝම කියන එක තමයි සබ්බේ අමනුෂ්‍යා කියුවේ. නැතුව අර අපි අමනුෂ්‍ය කියලා කේල්ල කියනවනේ යක්කුන්ට, පෙරේතයන්ට අමනුෂ්‍ය කියලා. මෙතන අමනුෂ්‍යා කියද්දි ඇත්තටම සබ්බේ විනිපාතිකා කියලා වෙනම සතර අපාය සත්තු කියලා තියෙනවා. අමනුෂ්‍යා කියද්දි යක්කුත් අයිති, බ්‍රහ්මයොත් අයිති. මොකද යක්කුත් මිනිස්සු නොවන නිසා, බ්‍රහ්මයොත් මිනිස්සු නොවන නිසා මිනිස්සු නොවන හැමෝම සබ්බේ අමනුෂ්‍යා. ඔය විදියට සියලු අමනුෂ්‍යයන්ට මෛත්‍රිය වඩත හැකි, සියලු සතර අපාගත සත්තු කියන විනිපාතික සත්තුන්ට මෛත්‍රිය වඩත හැකි සබ්බේ විනිපාතිකා කියලා බලන්න. ඔතනදී හැමෝම සම්පූර්ණ මේ කතා බහට එකතු කරගෙන තියෙනවා පින්වත්නි. දැන් අපි ඔතෙන්දී ඇත්තටම මේ මහග්ගත චේතෝ විමුක්ති විදිහටත් අපමාන චේතෝ විමුක්ති විදිහටත් දෙආකාරයෙන්ම පාලි කොටස් ටික කතා කරගෙන තියෙනවා. අපි ඔබට මේ දෙක එකට එකතු කරලා කතා කරපු සමස්ත සියල්ලම බුද්ධ භාෂිතයෙන්ම වඩන්න පුළුවන් විදිහට, පාලි වචනයෙන් සිහි කරන්න පුළුවන් විදිහට, සජ්ජායනා කරන්න පුළුවන් විදිහට ඔබ මේ ටික හොඳට හිතට ධාරණය කරගෙන අර්ථ වශයෙන්ම නිතර නිතර සිහි කරන්න පුරුදු වෙන්න කියලා සියලු දෙනාට ආශිර්වාද කරන ගමන් හැම දෙනාගේ සිත්වල මෛත්‍රී සිත් පැතිරේවා, වෛරයෙන් සිත් මිදෙත්වා, තරහෙන් සිත් මිදෙත්වා, හැම දෙනාගේම සිත් සුවපත් වෙත්වා කියලා මෙත් සිතින් හැම දෙනාටම යහපත්ව තමන්ගේ සිත ශාන්ත තත්වයෙන් පවත්ව ගන්න භාග්‍ය ලැබේවා කියලා හදවතින්ම ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද දායකත්වයට එකතු වෙනවා NL මහේශ්වරී චන්ද්‍රලතා පින්වත් මහත්මිය. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට ඇය අද දායකත්වයට එකතු වෙන්නේ අප්‍රේල් මාස 15 වෙනි දිනට. ඇයගේ 68 වෙනි ජන්මදිනයේ යෙදෙනවා. ඉතින් ඒ වෙනුවෙන් උතුම් ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාවට දායකත්වයෙන් මේ විදිහට එකතු වෙද්දී සියලුම කුසල් ගෞරවනීය ස්වාමීන් වහන්සේටත්, මාගේ දරුමුණුබුරන්ට, මේ පරලෝක ගොස් සිටින මාගේ ඥාති හිත මිත්‍රාදීන්ට අනුමෝදන් වේවා. මාහට සසරේ නිදහස් වීමට මේ පින් උපකාරී වේවා. සියලුම සත්වයෝ සුවපත් වෙත්වා කියලා එය සඳහන් කරලා තියෙනවා. ඉතින් අවසන් කරන්නෙම අපි දේශනාවට මතක් කරපු පාලි මෛත්‍රී භාවනාවේ අවසන් වෙච්ච වාක්‍යයම තමයි. එතෙන්දී සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු කියලා කිව්වා. ඒකම සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා ඇයත් ඒ විදිහටම ඇයගේ අත්අකුරින්ම සඳහන් කරලා තියෙනවා. පින්වත් මහේශ්වරී චන්ද්‍රලතා මහත්මියට සිඩ්නි නුවර පදිංචිව සිටින අයට අපි 68 වෙනි ජන්මදිනය නිමිත්තෙන් ආශිර්වාද කරනවා. ඇයටත් පවුල හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ඇයට මේ ලැබුවා වූ කල්යාණ ජන්මදිනයේ කුසල් බොහෝ වඩමින් බොහෝ පින් රැස් කරගනිමින් ජීවිතේ මේ ඉතිරි වෙලා තියෙන සියලු ආයුෂයන් අපතේ නොයන විදිහට කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්මය ශ්‍රවණය කරමින්ම ගත කරන්නට භාග්‍ය ලැබේවා. උතුම් ධර්මාවබෝධය තැයට සැලසේවා කියලා අපි හදවතින්ම ආශිර්වාද කරනවා. දෙවියොත් සතුටින් මේ පින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා, සුවපත් වෙත්වා කියලා කවුරුත් සාදු කියන්න. ඒ වගේම පින්වත් චන්ද්‍රලතා මහත්මියගේ සහ ඔබ හැම දෙනාගේම සංසාරගත සියලු මේගේ ඥාතියොත් මේ පින් බලෙන් පරලොව සැනසෙත්වා කියලා කවුරුත් සාදු කියන්න. ඒ වගේම පින්වත් අපි මේ රැස් කරපු හැම පිනක්ම සිහි කළ නොකළ හැම දෙනාටම එකසේ හේතු වේවා. දායකත්වයෙන් එකතු වෙච්ච NL මහේශ්වරී චන්ද්‍රලතා පින්වත් මහත්මියටත්, net FM ආයතනයේ පින්වත් අධිපතිතුමන්, ඒ වගේම ප්‍රධාන විධායක නිලධාරී අසංක ජයසූරිය මැතිතුමන්ට, සියලුම net කාර්ය මණ්ඩලයටත්, ඒ වගේම net ශ්‍රාවක ශ්‍රාවිකා පින් ඇති ඔබ හැම දෙනාටමත් සැපත සුවපත් භාවය පිණිස සියලු පින් හේතු වෙත්වා. හැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසත් හැම පිනක්ම හේතු වෙත්වා කියලා මෙත් සිතින් ආශිර්වාද කරනවා. ඔබ සියලුම දෙනාට පරලොව සුගතිය පිණිස කල්යාණ මිත්‍ර ආශ්‍රය නිරන්තරයෙන්ම සැලසීලා ධර්මයේ තව තවත් ශ්‍රවණය කරන්න භාග්‍ය පිණිසම සියලුම පින් හේතු වෙත්වා කියලා ඊ타ත්ම සෙනෙහසින් ආශිර්වාද කරනවා. හැම දිනෙකටම යහපත සුවපත් භාවයේ සැලසෙත්වා. සියලුම සත්වයෝ සුවපත් වෙත්වා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති. සාදු සාදු සාදු. සිත්නේ තසපුව ධර්මානුශාසනාව නිමාවටපත් වුණේ අපි කෙටි විරාමයක් අරගෙන සිත්නේ තසපුව ධර්ම සාකච්ඡාව තුළ තවත් ඒ ගුණයන් පිළිබඳව සිහිපත් කරමු. පූජනීය වන්දනීය වල්පොළ ගෞතම අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි ප්‍රාර්ථනා කරනවා.
උතුම් වූ කුසලයන් පාරමී ධර්මයක්ම මේ ගෞතම සම්බුද්ධ ශාසනයේම නිවන් අවබෝධය පිණිසම වේවායි ප්‍රාර්ථනා කරමින් විරාමයක් සඳහා සිතෙන් තසපුවෙන් අපි යොමු වෙනවා. අපි සවනහස අපි සාකච්ඡාව ආරම්භමු. මේ පීඩාකාරී සමාජ රටාව දිහා බැලුවහාම එක පැත්තකින් පෙට්‍රල් පෝලින් තියෙනවා, ගෑස් පෝලින් තියෙනවා, කිරිපිටි පෝලින් තියෙනවා, පෝලිමක් නැති තැනක් නැහැ වගේ. ඒ කියන්නේ ගෙදර 5 දෙනෙක් හිටියොත් 5 දෙනාට ඉන්න පෝලිම් 5ක් තියෙන තරමටම ඇවිල්ලා. ඒ පමණක් නොවේ අනිත් පැත්තෙන් උද්ධමනය වැඩිවීම නිසා මේවා සාමාන්‍ය ජීවිතයට දැනෙන ප්‍රශ්න බවට පත් වෙලා තිබෙන රුපියල බාල්දු වෙලා එහෙම නැත්නම් රුපියලේ අගය අසීමාන්තික විදිහට අවප්‍රමාණය වෙලා. ඉතින් ඒක නිසා මිනිසුන්ට කොච්චර අතර මුදල් ලැබුණත් ඒක ජීවත් වෙනවා ප්‍රමාණවත් නැති තත්වයකට පත් වෙලා. ඉතින් මේ වගේ කාලීන වශයෙන් ඇති වෙලා තිබෙන පීඩාවන් එක්ක අපේ හිතට යම් කෙනෙක් කිව්වොත් එහෙම මේ කාලේ මොන බණ කතාද? මෙහෙම කියන අය ඉන්නවා අපේ හාමුදුරන්. එතන මට ප්‍රවේශයක් අද සාකච්ඡාවේ ඔබ වහන්සේට මා ආරාධනා කරන්නේ මෙවැනි පීඩිත සමාජයකට බණ කියලා වැඩක් තියෙනවද? බණක් කියන්නට ධර්මය අහන්නට සුසැදි මනසක් නැත්නම් ඒ සඳහා සූදානම් කරගත්තු මනසක් අවශ්‍යද? මේ කාලේ සඳහා සුදුසු මනසක් ඇති මිනිසුන් නැද්ද? සහ මේ වගේ කාලයට බණ ඇසීම තුල ප්‍රයෝජනයක් තියෙනවා නම් ඒ මොකක්ද? මේ ඔස්සේ අද සාකච්ඡාවේ ආරම්භය ලබා දෙන ලෙස බොහොමත්ම ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කරනවා. වරුණ අපි සාමාන්‍යයෙන් මේ මිනිසුන්ගේ ජීවිතවල ආර්ථික අපහසුකම් මොනවා හරි මානසික පීඩන ගැටලු මේවා වැඩි වෙනකොට අපි එක පැත්තකින් දකිනවා ධර්මයේ හිටපු නැතේට ධර්මය මතක් වෙන අවස්ථා. දැන් ඒක උදාහරණයක් විදිහට ගත්තොත් බෝධි පූජා දැන් ධර්මයේ නෙමෙයි මේ බෝධි පූජාවක් වගේ පින්කමක් ගත්තා. බලන්නකෝ මිනිස්සු ගෙදරට නිරෝගීව හොඳට කිසිම ප්‍රශ්න නැතුව ආර්ථික ශක්තිමත්ව හැමදේම හොඳින් තියනකොට සමහරට බෝධි පූජාවක් තියන මතක් වෙන්නේ නැති මිනිස්සයට පීඩනයක් ආවට පස්සේ දුවගෙන යන්න හිතෙනවානේ. ඒ කියන්නේ එයාලගේ හිතට යමක් දැනෙනවා අපිට ප්‍රශ්න තියෙද්දි අපිට පීඩාවක් එද්දි අපිට පිළිසරණක් ඕනේ. ඕනේ පිළිසරණ වෙනුවෙන් සමහරලාට නොපෙනෙන දේ පවා විශ්වාස කරන්න පටන් ගන්නවා. ඒක කොට්ටාසයක්. තව පිරිසක් ඉන්නවා පීඩන එන්න ප්‍රශ්න එන්න සතිය ඈත් වෙලා ධර්මයෙන් ඈත් වෙලා අපිට මේ ජීවත් වෙන්න තියෙන සටනත් එක්ක ඕව කරන්න දැන් වෙලා නැහැ, බණ අහන්න වෙලා නැහැ. මේ මනසට වැටෙනවා. සහ ඔබ ඔය කියන විදිහේ මත දරන අය ගත්තොත් ඇත්තට මේ වෙලාවේ සිතනතසපුව අපිත් එක්ක අහන්නම පුරුදු වෙලා අපිත් එක්ක ඉන්න පිරිසට නෙමෙයි ওই ප්‍රශ්න මතුවෙන්නේ. සමාජයේ යම් කොට්ටාසයක් ඉන්නවා හැම වෙලාවෙම ධර්මයේ එපා මේ බුදුදහම එපා මේ වගේ යම් යම් ඊනියා මත දරන පිරිසක් ඉන්නවා. එවැනි අය මෙහෙම අවස්ථාවකදී හිතට ඇත්තටම එන්න පුළුවන් ඒ වගේ අදහස් ගෙදර කෙනෙක් ධර්මය අහනවා. තව කෙනෙක් ඉන්න පුළුවන් මේ බණ අහලා ඉන්න නෙමෙයි වෙලාවේ කරන්න ඕනේ මේකයි නෙමෙයි කියන එක. නමුත් ඇත්තටම ඔබ අහපු ප්‍රශ්න වටිනවා වරුණ. අපි මේකේ කාරණා පැතිකඩ කීපයක් ඔස්සේ ඔක හිතන එක හොඳයි. එකක් තමයි මිනිස්සුන්ගේ ආර්ථික දුෂ්කරකම් එන්න මිනිස්සු ගුණධර්ම වලින් පිරිහෙනවා කියන එක සත්‍යයක්. මේක අපිට බුද්ධ වචන ඔස්සේම උදාහරණ තියෙනවා. අපි මීට පෙර ඔය ගැන මතක් කළා. මිනිස්සුන්ට ඒ ගැන බය ඇති කරගන්නම මතක් කළා චක්‍රවර්ති සිහනාද සූත්‍රය පෙන්නලා. අපි ආසන්න සෙන්සුරාදා දවසකදී. ඒ කියන්නේ දස කුසල් කරගෙන හිටපු මිනිස්සු අතර ඉසිස්සෙල්ලම උනේ හොරකම කියනවා. මේකට හේතුව අඟහිගකම්. එතකොට අදත් අපි දකින අර පහුගිය කාලේ පොලිස් මැසේජ් එකක් කියලා එක පොලිසිය විසින් යොමු කරපු මැසේජ් එකක් නෙමෙයි. නමුත් පොලිසිය නාමයෙන් මේ බොරු මැසේජ් එක මිනිස්සු අතරේ WhatsApp හරහා හුවමාරුණා. වටිනා දේවල් ප්‍රසිද්ධ තැන්වල පාවිච්චි කරන්න එපා, වටින දුරකථන ප්‍රසිද්ධ තැන්වල පාවිච්චි කරන්න එපා, රත්තරන් බඩු පැලඳගෙන යන්න එපා. මේ වගේ මත ටිකක් පොලිසිය විසින් ඉදිරිපත් කරපු විදිහට බොරුවට WhatsApp හරහා ගියා. හැබැයි මම දැක්ක වරුණ මෙතන යම් ආකාරයක අනාගත පෙර නිමිත්තක් පොලිසියටත් ඉදිරියේ කියන්න වෙන විදිහේ කරුණු රාශියක් ඒ ලිස්ට් එකේම තිබ්බේ. ඒ කියන්නේ නිකන් කවුරු හරි කෙනෙක් පොලිසියටත් අවශ්‍ය මැසේජ් එක කල්ැතුව හදලා දුන්නා වගේ වැඩක් මේක. ඒක සමාජ මාධ්‍ය තමයි අද පොලිසිය වෙලා තියෙන්නේ. වරණ එතෙන්දී කියන විදිහට මිනිස්සු සමාජ හොරකමට සාපේක්ෂව එදා හොරකම් කරන්න අවශ්‍යතාවය තිබිච්ච නැති මිනිස්සයාත් වර්තමානයේ ප්‍රශ්න එක්ක පීඩණයට
කරන්න දෙයක් නැතිකමට දරුව බඩගිනින් ඉන්න බලන් ඉන්න බැරිකමට හොරගම් කරන තැනට හිත වැටෙන්න පුළුවන් කියන එකයි. එහෙමයි. දැන් අපි හිතමු අල්ලපු ගෙදර කොස් ගහේ කොස් ගෙඩියක් වෙනදා ඔහේ ඇස් දෙකින් දැක දැක තිබ්බට කඩා ගන්න ගාණක් එහෙම තිබුණේ නැහැ, ඕනකමක් තිබුණේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මොකද Tamanට ඕන කරන කෑම බීම ප්‍රමාණය Tamanගේ ගෙදර තියෙනවා. එතකොට අල්ලපු ගෙදර තියෙන කොස් ගෙඩියට එහෙම ලොකු වටිනාකමක් Tamanගේ ඔළුවට එන්නේ නැහැ. එහෙමයි. හැබැයි දැන් අපි හිතමු මේ වෙලාවේ Tamanට කණ්ඩ බොන්න කිසි දෙයක් මිලදී ගන්න බැරි තැනට Taman ආර්ථිකව බොහොම මේ මානසිකව වැටිලා නම් Tamanට සමහර විට කණ්ඩ බොන්න අතේ සල්ලි තිබ්බත් මේ අවශ්‍ය දේවල් ගන්න මේ බාහිර සමාජයේ වෙළඳ පොලේ නැත්තම් මේ දෙකෙන් මොනවා හරි දෙපැත්ත එක්ක බඩු නැහැ සල්ලි තියෙනවා, එක්ක සල්ලි නැහැ බඩු තියෙනවා. මේ දෙකෙන් මොකක් හරි දෙයක් වෙලා නම් එතකොට අර කොස් ගහේ කොස් ගෙඩියට නැති වටිනාකමක් එදා නොතිබිච්ච වටිනාකමක් එන්න ගන්නවා වරුණ. එතකොට එදා හොරකමට හිතක් ආපු නැති තැන අද හොරකමට හිත වැඩි වෙන්න පුළුවන්. ඒතර මේ වගේ මොන විදියෙන් හෝ යම් යම් ගුණධර්ම මිනිස්සු අතින් පිරිහෙන එකට එන්න අනාගතයේ මේ ප්‍රශ්නවලත් මේ ආර්ථික ගැටලු මානසික පීඩන හැම දෙයක් එක්ක මේව වැඩි වෙනවා. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? මේ වැඩි වෙන තැනට ධර්මයක් තව වැඩි වෙන්න ඕනේද නැත්? ඇයි? එයාගේ මනසට හැම වෙලාවෙම මේවා ආදීනව විපාක ගැන පණිවිඩය එනකොට බඩගින්නේ මලත් සැපයි මට දුගතිය යනවට වඩා කියන පණිවිඩය හරි ඔලුවට එනවා. එතකොට දැන් මං අර සක්දෙව් රජු මගමානවකයා විදියට ඉන්නකොට එයාගේ හිටපු එක දුෂ්ට බිරිඳක්. එයා කිසිම දාක පින්කමක් කරේ නෑ. මගමානවකයා කරන හැම පින්කමකදීම මෙයා හිතුවේ මහත්යා කරන එකෙන් මටත් 50% වගේ ඇති. වැල්පොලි ක්‍රමයට එනවා කියලා. ඔව් වැල්පොලි නෙමෙයි අර බිරිඳට අයිතිය ස්වාමි පුරුෂයා අසාද භුක්තිය. අන්නේ භුක්තිය එක්ක මෙයා හිතාගත්තා මහත්යා කරන පින්කම් වල මටත් අයිතිය තියෙනවා. මහත්යට කවදා හරි එයා උපදින තැනක මටත් ඒ විදිහට උපදින්න පුළුවන්. මොකද මගේ මහත්යනේ පින්කම කරන්නේ. මෙයා කිසි දෙයක් කරේ නෑ. අරකේ ඉබේ ලැබෙනවා කියලා ඔළුවේ තියන් හිටියා. ඒතර ඔය සුධර්මා එහෙම නෑ. එයා මෙයත් එක්ක එකතු වෙලා ගොඩාක් පින් කළා. එදා මගට ඒ මගමානකයට හිටිය ඇත්තටම බිරිඳවරු කීප දෙනෙක්. 3 දෙනෙක් හිටියා. 3 දෙනාගේ දෙන්නෙක් හොඳට පින් කරා. සුධර්මා දිව්‍ය සභාව කියන්නේ තේ බිරිඳ මේ ජීවිතේ ඉන්නකොට හදපු ධර්මශාලාවේ ආනිසංස විදියට එහෙ ලැබිච්ච දිව්‍ය සභාව. වරුණ එතකොට මේ ඔතෙන්දී මේ භුක්තිය ලැබෙයි කියලා හිතාගෙන මෙලෝදයක් නුකර හිටිය උන් දැන් මොකද උනේ? මැරිලා ගිහිල්ලා ඉපදුනේ එක ඇහැක් පේන්නේ නැති කන කෙකියක් කියලා. එතකොට දැන් මේ කෙකි සාමාන්‍ය ස්වභාවය තමයි මාළු මරාගෙන කනවා. පණ තියෙන මාළු මරන් කනවා. සක්දෙව් රජු මගමානවකයා සක්දෙව් රජු වුණානේ. සක්දෙව් රජු බලනවා මේක මේ අතිශෝක්ති කතාවක්වත් මොකුත් නෙමෙයි, මේ සත්‍ය වශයෙන් සිද්ධ වෙච්ච සූත්‍රවල තියෙන සිද්ධියක්. සක්දෙව් රජු බලනවා මගෙත් එක්ක එකට හිටපු මගේ බිරින්දෑවරු 3 දෙනාගේ දෙන්නයි ඉන්නේ. අනිත් එක්කෙනා කොහෙ උපදින්නේ නැද්ද? බලනකොට මේ කන කෙකියක් වෙලා ඉපදිලා ඉන්නවා කියලා දෙක කෙකි කියන්නේ මේ කොකාගේ ගෑනු සතා. සමහර අය මොකද්ද මේ කෙකි කියන්නේ කියලා බලන්න. එතකොට මේ දැක්කා මේ උන්දව. එතකොට කෙකිය ළඟට එනවා සක්දෙව් රජු. ඇවිල්ලා ඊටාම සංවේදීව කියනවා ඔබ මොකද්ද මේ කරගත්තේ කියලා අහනවා. බලන්න මේ වත් එකට හිටපු අනිත් දෙන්න මාත් එක්ක අද බොහොම සුවසේ ඉන්නවා දෙව්ලොව. ඔබ කැමති නම් අපි අතරට එන්න, ඔබට තාමත් ප්‍රමාද නැහැ කිව්වා. දැන් එක ඇහැක් පේන්නේ නැහැ. එතකොට වරුණ මේ යම් දුෂ්කරකමක් තියෙනවා ගොදුරක් අල්ලගද්දී උනත් සාමාන්‍ය ස්වභාවයෙන් කෙනෙකුට පහසුවෙන් කරනවට වඩා මෙයාට යම් අන්ධභාවයක් තියෙනවානේ. දැන් එහෙම තියෙන කෙනාට තවත් නිකන් දුක්ඛිත උත්තරයක් තමයි දෙන්න යන්නේ සක්දෙව් රජු. සක්දෙව් රජු යෝජනා කරනවා ඔබ කැමති නම් අපි අතරට එන්න, ඔබට කරන්න තියෙන්නේ අදින් පස්සේ කිසිම පණ තියෙන මාරුවෙක් මරන්න නැතුව ඉන්න කියනවා. එතකොට කෙකි අහනවා මැරිච්ච මාළු හොයන එක ලේසි නෑ. බොහොම කලාතුරකින් හොයන්න පුළුවන්. හැබැයි පණ තියෙන මාළුවෙක් දැන් ඕන උනත් දැන් අල්ලගන්න ඉන්නවා. මැරිච්ච මාළුවා දැන් ඕන උනා කියලා දැන් හොයාගන්න නෑ. කොහෙන් හරි මැරෙනකම්ම බලන් ඉන්න වෙනවා. කෙකි අහනවා එහෙම වෙලා මම මැරිලා ඉන්නේ බඩගින්න කියලා. එතකොට සක්දෙව් රජු කියනවා හරි එහෙම තමයි මැරිලයි බඩගින්නේ. නමුත් ඔබ අකුසලයකටපත් නොවි ඔබ මැරෙන්නේ. එතකොට ඔබ
අකුසලයකින් හිත වළක්වගෙන ඔබට හොඳටම මරන්න පුළුවන්කම තියෙද්දිත් ඔබ නොමරා ඉන්නකොට ඔබ තුළ කුසලයක් රැස් වෙනවා. ඒ කුසලයත් එක්ක ඔබ කුසගින්නේ මැරුණත් ඔබ දෙවියන් අතරේ අපි අතර උපදිනවා හිත පහද ගන්න අපි අතර එන්න පුළුවන් කියලා ඒ වෙනුවෙනුයි මම මේ ප්‍රතිපත්තිය පුරන්නේ කියලා ඒ ප්‍රතිපත්තිය රැකගෙන ඉන්න කිව්වා. මෙයාට දැන් අර මේ වර්තමාන తాවකාලිකව තියෙන දුක එයා අර උත්තරේ දැනගත්තට පස්සේ දුකක් හැටියට දැනුන්නේ නැහැ. එයා එතකොට ඒ බඩගින්න එනකොට මෙහි මාළු පීනගෙන යනවා ඇහැට දකින්නවා මෙහෙන් බඩගින්න එනවා. කන්න නැහැ දැන්. පන තියෙන සත්තු කොච්චර මාළු හිටියත් මැරිච්ච මාළුන් හොයා ඇවිදවිද ඉන්නවා. සමහර දාට දවසට එක මාළුවෙක්වත් හොයාගන්න නැහැ මැරිච්ච මාළුවෙක්. සමහරට දවස් 2-3 කුසගින්නේ මැරිච්ච මාළුවෙක් නැහැ. කොතන හරි මැරිච්ච මාළුවෙක් හම්බුනොත් ඔන්න යාන්තම් අර දවස් ගානක කුසගින්නට ඔන්න යම් සහනයක් හදාගන්නවා. මෙහෙම පීඩා විඳලා අන්තිමේදී බඩගින්නෙම මේ කිකිය මැරෙනවා. හැබැයි කිව්වා විදියටම එයා දෙවියන් අතර නෙමෙයි ඉපදුනේ. එයාම් කිසි විදිහක අකුසල සිත් පුරුදු කරපු ආත්මික හිටියේ. එයා වේපචිත්තකේ දුවෙක් වෙලා ඉපදුනා. අසුරයන් අතරේ. නමුත් මෙයා හරිම ලස්සන සුන්දර කෙනෙක්. මොකද එයා යම් සීලයක් රැක්කා තෙන්දී. එතකොට එයා තමයි ඔය සුජාතා කියලා කියන්නේ. සමහරලාට සක්දෙව් රජු වරුණ මේ මිනිස් ලෝකේ එන වෙලාවල් වලට සුජාත කියලා බිරිඳක් දෙවඟනක් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ. අර ඔබට මතකද මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දවස් 7ක් නිරෝධ සමාපත්තියෙන් වැඩ හිටපු තැනදී මේ නිරෝධ සමාපත්තියෙන් නැගී සිටිනකොට දුප්පත් වේශයක් මම ඇවිල්ලා දන් දුන්නේ. ඔතන එක්කන් ආවනේ දෙවඟන. ඒ ඇවිල්ලා මේ සුජාතා. එයාට සූජා කියලා කියන්නේ අටුවාවේ තියෙනවා සූජා කියලා ආදරයට කියන්නේ සක්දෙව් රජු. ඒ කියන්නේ අර වේපචිත්තගේ දුවව විවාහ කරගන්නව අන්තිමේදී සක්දෙව් රජු. මොකද සක්දෙව් රජු ඇහැ ගහගෙන හිටියා කෙකී ගැන. කෙකී මැරුණාට පස්සේ බැලුවා කොහෙද ඉපදුනේ කියලා. වේපචිත්තගේ බවනේ කියලා දැනගත්තා. විවාහ කරගත්තා. එතෙන්දී සුජාතා ඉල්ලීමක් කරනවා මම සුරයන්ගේ කෙනෙක් නෙමෙයි මම අසුරයන්ගේ කෙනෙක්. මාව මෙහි ඔබ වහන්සේ නැති තැනදී මේ පිරිස පහත් කරන්න පුළුවන්. ඒ නිසා ඔබ වහන්සේ කොහේ හරි බහැරට වඩනකොට මාවත් එක්ක යන්නකෝ. ඒ ඉල්ලීමට තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ළඟට දන් දෙන්න එනකොට පවා එක්කගෙන ආවේ සුජාතාව. ඒතර මේ සිද්ධියෙන් අපිට එකක් තේරෙනවා. දුෂ්කරකම් අගහිඟකම් බඩගින්නේ ඉන්න වෙන පිපාසෙන් ඉන්න වෙන මොනවා හරි අවස්ථාවකදී වුණත් ප්‍රඥාවන්ත කෙනා සීලය ආරක්ෂා කරගන්නවා ධර්මයේ මානසිකාරය රැක ගන්නවා. එයාට ඒ පුංචි කාලය ඇතුළේ තියෙන පීඩනය වෙනුවෙන් අවුරුදු දහස් ගණන් කල්ප ගණන් සැපය පිණිස එක හේතු වෙන නිසා. මේ පණිවිඩය ලැබෙන්නේ සමාජයේ සාමාන්‍ය සමාජයෙන්ද ධර්මයෙන්ද? ධර්මයෙන්. එතකොට බඩගින්න වැඩි වෙන්න ධර්මය ළඟට ගන්න ඕනේ. එතකොට තමයි යා නොපෙනෙන දිශාවක් නොදන්නා පැත්තක් නොහිතන පැත්තක් එයාගේ ඔළුවට එන්නේ වරුණ. එතකොට දැන් එතනම අපිට තව දෙයක් පේනවනේ අපි ස්වාමීන් වහන්සේ දැන් එතනදී සක්දෙවිඳුන් හොඳ කල්යාණ මිත්‍රයෙක්. එයා කල්යාණ මිත්‍රත්වයක් කරේ ඇත්තටම. ස්වාමි පුරුෂයෙක් විදිහට තමන්ගේ බලන්නකො හොඳට හිතලා ධර්මයේ ඉන්න බිරින්දෑවරු දෙන්නට වඩා ධර්මයෙන් ඈත් වෙච්ච බිරිඳ ගැන අවධානය යොමු කළා. ඇයි ඊට පස්සේ මරණින් පස්සේ දුක්ඛිත තැනක ඉපදුනාට පස්සේ ඒ තත ඇරියේ නෑ. එක පැත්තකින් ඒක තමයි ආදරේ. ඒක සැබෑ ආදරයක්. ඒ කියන්නේ ඇය දුගතියක ගියත් ඇයව කොහොම හරි හැබැයි සක්දෙව් රජුට ඔය දේ කරන්න බැරි වෙනවා නිරේ ගියා නම් මෙතන තිරිසන් ලෝකෙක ගියාට පස්සේ අපි පැහැදිලිව දන්නවා වරුණ තිරිසන් සතාට හිතාමතා පින් කරන්න බෑ. මොකද ඔය කෙකියට කිව්වනම් ගිහිල්ලා භාවනා කරහන් කියලා ඒව කරන්න බෑ. හැබැයි එයාට ප්‍රායෝගිකව එතන කරන්න පුළුවන් දේ ලස්සනට කියලා දුන්නා. අන්න එතෙන්දි බලන්න සක්දෙව් රජුගේ විදිහේ සක්දෙව් රජුගේ ප්‍රඥාව බලන්න. එයාට කළ හැකි දේ තේරුම් අරන් ඒක කියලා දුන්නා. එයාට කරන්න පුළුවන් කුසලයක්. දැන් අපි කන්තක දෙව් පුතා විදිහට කන්තකාශ්‍රය උපදින විදිහ එතකොට පාරිලෙය ඇතා උපදින විදිහ දෙවියන් අතරේ පහුගිය කාලේ ඔය අපේ නැදුම්ගමු යතා පිළිබඳව ඔය විදිහටම කතා වුණා. දැන් එක අවස්ථාවක ඔබට මතක ඇති අර මේ කිකිලියක් විදර්ශනා සජ්ජායනාව අහලා උබ්බරී කියලා සිටුදුවෙක් වෙන අවස්ථාව. ඒ වගේම වවුල්ලු 500ක් ගල්ලෙනක් ඇතුලේ සතිපට්ඨාන සජ්ජායනාව කරන හිමිදිරියේ ස්වාමීන් වහන්සේගේ සජ්ජායනාවට හිත පහදගෙන
ඒ වවුල්ලු 500 මේ මනුස්ස ලෝකයේ මිනිස් දරුවන් විදිහට උපදින විදිය මැඩියාගේ සිදුවේ මේ වගේ අපි දන්නා කියන ප්‍රායෝගික සිද්ධිය අතර තියෙනවා තිරිසන් ලෝකෙන් සුගතියකට එන්න යම් බලපෑමක් අවස්ථාවක් තියෙනවා. එතකොට ඒ අවස්ථාව මගහැරගත්තේ නෑ සක්දෙව් රජු. එතන කල්යාණ මිත්‍රත්වයේ තියෙන ආදරේ තියෙන මේ සියල්ල. ඉතින් ඒ කල්යාණ මිත්‍රත්වය මං කියන්නේ මේ වෙලාවේ ගෙදර එක ප්‍රඥාවන්ත කෙනෙක් හරි ඉන්නවනම් එයා අර පීඩණයෙන් අසරණකමින් දුප්පත්කම මතින් දාලා පිනෙන් ඈත් වෙන්න හදන ධර්මයෙන් ඈත් වෙන්න හදන තමන්ගේ ගෙදර අනිත් සමාජිකයටත් හැමතිස්සෙම දෙන්න ඕනේ මේ පණිවිඩය. අපේ සවනස් දැන් ඔය කාරණාව හරි පෘතුල විදිහට කතා බහ කරන තැන් තියෙනවානේ. දැන් මේ වෙලාවේ ඇත්තටම එතකොට භික්ෂුන් වහන්සේගෙත් ප්‍රධාන කාර්යයක් බවට පත් වෙනවා. මේ මොහොත මිනිස්සු වික්ෂිප්ත මනසකට හේතු සාධක හදාගෙන ඉන්නේ. දැන් ඇතමුන් ඕක දකින්නත් පුළුවන් වැරදි විදිහකට. මොකද වර්තමාන සමාජයේ ඇතමුන් හිතන්න පුළුවන් මෙච්චර පීඩා විඳගෙන මේ වගේ නායකයෝ ඉන්න රටකට ඒ නායකයන් වෙනුවෙන් පෙනී ඉන්නවාදෝ කියලා. එහෙම හිතන අවස්ථාවක් තිබෙනවනේ අපේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම මේ වෙලාවේ මිනිසුන්ගේ හිතට බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා විදිහට භික්ෂුන් වහන්සේලා කල්යාණ මිත්‍රයෙක් විදිහට ලංවීමේ වටිනාකමනේ ඔබ වහන්සේට මේ පහදලා දෙන්නේ. වරුණ ඔබ මම අපි හැමදෙනාම මේ රටට ගොඩක් ආදරය කරා. එහෙමයි. අපි හැමෝම මං හිතනවා මේ වෙලාවේ වරුණයි මමයි සහ අපි කවුරුවත් නෙමෙයි රටේ බහුතර මතයක් වුණා අපි 69 ලක්ෂයක් කියලා කියන්නේ. ඔව්. බහුතර මතයක් වුණා මේ රට වෙනුවෙන් රටේ සුරක්ෂිතභාවයට සුදුසු නායකයෙක් තෝරා ගන්න ඕනේ කියලා ලක්ෂ 69ක ජනතාවකට මම ඔය 69 ලක්ෂය ඇතුලේ නෑ. මොකද මම ඔය 69 කියන්නේ ඡන්දේ දුන්නායනේ. මම ජීවිතේට ඡන්දේ පාවිච්චි කරලා නැති හාමුදුරු කෙනෙක්. කවදාකවත් ඡන්ද දාලා නෑ. ඒක අපි පැහැදිලිව කියලා තියෙනවා. මේ ඇඟිලි වල ඔය දම්පාට ගෑවිලාම නෑ වරුණ. එතකොට මේ නමුත් අපි අර හැම වෙලාවෙම මේ රටේ අර අනාරක්ෂිත විදිහට මේ ජාතිය අනතුරු වෙන සම්බුද්ධ ශාසනය අනතුරු වෙන වෙලාවකදී අපි සංවේදී වුණා. හරිද? ඒක දැන් වුණත් එහෙමම තමයි. අපිට ඒ සංවේදීකම කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒකෙදී පුද්ගලයා කේන්ද්‍ර කරගෙන මතුවෙන්නේ. ඒක අර පුද්ගලයාද මේ පුද්ගලයාද නෑ. අපි හිතමු අපි යම් පුද්ගලයෙක් ගැන විශ්වාසයක් තියෙනවා නම් මේ පුද්ගලයා මේ සම්බුද්ධ ශාසනයට සහ ජාතියට ආදරයක් ඇති කියලා ඔහු ඊටත් වඩා හානිකර විදිහට මේ රට විනාශ කරනවා නම් කවදාකවත් පුද්ගල සරණ ගිය පිරිසක් නෙමෙයිනේ අපි. එතකොට මේ මං හිතනවා ඔය 69 ලක්ෂ කියලා කියන මිනිස්සු අතරෙත් ඒ මානසිකත්වයේ තියෙන බොහෝ දෙනෙක් ඉන්නවා. මේ දේශපාලකයෝ හිතාගෙන ඇති අපිට හැමදාමත් අපිත් එක්ක එන මිනිස්සු ඉන්නවා කියලා. ඊටාම සල්ප දෙනෙක් ඉඳී මොන්න දේ වුණත් අපි ඕගොල්ලොත් එක්ක ඉන්නවා කියන. හැබැයි අද අපි දකිනවා රටේ බහුතරයක් දෙනා මේ දේශපාලකයෝ සමස්තය ගැනම පුදුමාකාර කලකිරීමකින් ඉන්නවා. ඒකට වෛරයක් මතුවෙනවා. ඔව්. දැන් වරුණ ඔබට හොඳම උදාහරණයක් අද දැන් ඔබ කියවනේ මේ වෙලාවේ මේ ධර්මයෙන් හිත හදනකොට මිනිස්සුන්ට ඒකත් දේශපාලකින් නිකන් මේ උදව්වක් වගේද කියලා හිතනවා කියලා සමහරුන්ට. මේ හරියට හරි හාමුදුරනේ මේ වෙලාවේ මිනිස්සුන්ගේ තියෙන පීඩනය නැති කරන්න තරහ නැති කරන්න ඒක අපිට හොඳයි කියලා දේශපාලකයෙක් හිතනවා බොරදී මාළු බානවා වගේ අපි ධර්මයේ කියන එකත් ඒ මිනිස්සුන්ට වාසියක් කරගන්න. එහෙම දේශපාලකයෝ තමයි ඇත්තටම මේ රටේ ඉන්නේ. ඔව් ධර්මයක් බොරදී මාළු බා ගන්න. මට එකපාරක් මතකයි වරුණ එක්තරා දේශපාලන පක්ෂයක ඡන්දයකට අර වාරණ කාලයක් තියෙනවනේ මේ ප්‍රචාරණ වාරණ කාලය නොනගතයක් කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ වාරණ කාලේ පැය 48ක් ওই කාලයක් කියද තියෙනවා මේ කිසිදු ප්‍රචාරණ කටයුත්තක නියැලෙන්නට බැරි ඡන්දයට ආසන්න දිනට පැය කිහිපයකට කලින් පැය නෙමෙයි දින දෙකක් දුරද තියෙන වගේ. ඔන්න ඒ කාලේ ඔය ඡන්දේලන එක්තරා දේශපාලඥයෙකුගේ මේ කියන්නේ මාධ්‍ය ජනමාධ්‍ය සම්බන්ධ අමාත්‍යවරයා විදිහට හිටපු එක්තරා ඒ දේශපාලඥයාගේ ජන්මදිනය එදා. එතකොට මේ දකුණු පළාතේ හිටපු දේශපාලඥයෙක් ජන්මදිනය දවසේ අපිට ඉල්ලීමක් කරනවා ඔහුගේ ලේකම්වරයෙක් කතා කරලා ධර්මදේශනාවක් කරන්න ප්‍රධාන නගරයක නගර මැද්දේ. එතකොට දේශනාවේ අරමුණ ජන්මදිනය නිමිත්තෙන් කරන්නේ ධර්මදේශනය. රැස් කරන්නේ මිනිස්සුන්ව. එතකොට මේ අර තහනම් කාලේ. එතකොට කාටවත් නිකන් විරුද්ධ වෙන්න අමාරුයි. මේක ධර්ම දේශනාවක්. රැස්වීමක් තියලා නැහැ. කරලා තියෙන ධර්ම දේශනාවක්. හැබැයි ජනතාව රැස් කළා ධර්ම දේශනාවක් නාමයෙන්.
මට තේරුණා ගුණා එන්නේ පොල් පැලේට කියලා. ඒ කියන්නේ ඔතන අපි ආශිර්වාද කරනවා මේ පුද්ගලයාගේ නම කියලා. අපි ඔතෙන්ට වැඩියට පස්සේ අන්තිමේදී. එතකොට ඒ වෙනකොට මගේ මේ එක්තරා රාජ්‍ය නාලිකාවක රාජ්‍ය රූපවාහිනී නාලිකාවක මගේ සතිපතා වැඩසටහනක් තිබ්බා. ඉතාම හොඳට මේ ප්‍රතිචාර තියෙන වැඩසටහනක් විදියට ගිය මේ දේශනයක් හැම සෙනසුරාදම උදේ කාලේ තිබුණ වැඩසටහනක්. දැන් මේ ජනමාධ්‍ය අමාත්‍යවරයෙක්ගෙම දේශනාවක් මේ වෙලාවේ මට මේ ආරාධනාව වෙන්නේ. සමහර විට අර වැඩසටහන හින්දා එක්කෝ ඒ නාලිකාවකින් යෝජනා කරලා හෝ ඒ නිසා වෙන්නත් ඇති මාව තෝරගන්න. නැත්තම් ওই දේශපාලකයෝ අපි බන අහන්නේ නැහනේ. මේ හාඳුරුව වඩම්ම ගන්න ඕනේ කියලා හිතෙන්න. එතකොට මම එක එල්ලෙම එදා ඒ දේශනාව ප්‍රතික්ෂේප කළා වරුණ. මම වෙලේ එක දෙයක් කිව්වා. ඕගොල්ලන්ගේ ඔය දේශපාලන වැඩවලට ධර්මයේ ගාව ගන්න එපා කියලා. එහෙමයි. සහ මට නෙමේ වෙන හාමුදුරු කෙනෙකුටවත් ඔය ආරාධනාව කරන්න එපා. මම වඩින්නෙත් නැහැ. වෙන හාමුදුරු කෙනෙක් ගාව ගන්නත් එපා. දේශපාලනයට ගාව ගන්න ඕක මහ පවක් කියලා මං පොඩි මේ උපදේශ ටිකක් දුන්න අර ලේකම්වරයාට. එහෙම. වරුණ ටික කාලෙකින් අර වැඩසටහනත් නැවතුණා. හරිද? අපි බණ කීමත් නැවතුණා. අපි එදා වැඩියේ නෑ. ඒ වගේම මම මේක කිව්වේ දැන් අද දවසෙත් එක්තරා දේශපාලඥයෙකුගේ ගෙදර ධර්ම දේශනාවකට ආරාධනාවක් කරලා මම ප්‍රතික්ෂේප කරා. මොකද මේ දැන් අපි ඉස්සෙල්ලා කිව්වනේ දුෂ්කර වෙලාවේ ධර්මය කියන්න ඕනේ කියලා. හැබැයි මට මේක ආරාධනා කරලා කියනවා මේ විශාල සෙනගකුත් වෙනවා බණ අහන්න. මෙහෙමයි විස්තරය කියලා. එතකොට අපි ඇත්තටම මේ සමස්ත දේශපාලකයන් මේ රටේ රට ගැන කිසිම ආදරයක් හැඟීමක් ගෞරවයක් තියෙන එක පුද්ගලයෙක්වත් අපිට පේන මානෙකවත් නැහැ. ඒ නිසා වරුණ කළ යුතු දේ හාමුදුරුවරු මේ වෙලාවේ කිසිම දේශපාලකයෙක් ගැන විශ්වාසයක් තියාගෙන මිනිසුන්ට වචනයක්වත් නොකිය ප්‍රතික්ෂේප කළ යුතුයි කියන තැන ඉන්නවා. අඩුතරමේ පිරිත් නූලක්වත් ගැට නොගහ වාරණයක් කළ යුතුයි මේ පුද්ගලයන්ව. මේ පුද්ගලයන්ට සමාජයේ තියෙන මේ රට විනාශ කරන මේ පුද්ගලයන්ව වර්ජනය කරනවා කියන එක මහා සංඝයාගේ සිට සියලු දෙනා අතින් සිද්ධ වෙනවා නම් හැදෙන මිනිහෙක් හැදෙයි, හැදෙන්නේ නැති මිනිහෙක් කලකිරලා එපා වෙලා යයි. මේක හරියන්නේ නැහැ. ඉතින් මොකද මිනිස්සුන්ගේ ආදරය ගෞරවය බලය තියෙනකන් තමයි ඕන් ඔතන ඉන්නේ. ඒක නෑ කියලා දැනගත දාට ඕන්ටම කලකිරලා යයි. නැත්තම් ඕන් පෙරදිලා යයි. මොන විදියෙන් හරි ඕන් ඉවත් වෙයි. ඒතර මේ වෙලාවේ ඔබ මේ අර කියපු විදිහට දේශපාලකයෙකුට කිසිම ආකාරයකින් සහායක් ලැබෙන්නේ නැහැ අපේ අතින් මොනම විදිහකින්වත්. මොන පක්ෂේ දේශපාලඥයාගේ දේශනයකටවත් පිරිත් නූලක් ගැට ගහ ගන්න එකකටවත් මින් අනතුරු අපෙන් කියන්නේ මං කියන්නේ ධර්ම දේශනයක් කරන දෙයකදී වුණත් අපි වර්ජනයක් කළ යුතුයි. භික්ෂුවට පුළුවන් එහෙම වර්ජන කරන්න විනයානුකූලවම පුළුවන් තැන් තියෙනවා. ඒ කියන්නේ දේශපාලකයා වර්ජනය කරන්න කියලා කොහෙවත් සූත්‍රක විනයක නැහැ. මේ නමුත් යම් මේ රටට ශාසනයට ගෞරවයක් නැති මේ හානිකර පුද්ගලයන්ට ඔවුන්ගෙන් දානෙ ටික පව පිළිගන්න එක වර්ජනය කරලා ඇත් කරන්න පුළුවන්. හැබැයි අපි දන්නවා එක දෙයක් සමස්ත හාමුදුරුවෝ ඒක කරන්නේ නැහැ. සමහර භික්ෂුන් ඉන්නවා අමාත්‍යංශවල අනුශාසකකම් දරමින් ඔවුන්ගෙන් වාහන වගේ වරප්‍රසාද ලබාගෙන දේශපාලනය කරන ස්වාමීන් වහන්සේලාත් ඉන්නවනේ. ඒ නිසා මේක සියලු හාමුදුරුවෝ පිරිත් නූලක් ගැට ගහගන්න බැරි වෙන තැනට පත් වෙනවා කියලා නෑ. හැබැයි බහුතරයක් මොලේ තියෙන ප්‍රඥාවන්ත සන්නහන්සේලා හෝ අඩුතරමේ ඒ ඉවත් වීමෙන් මෙතන යම් ආදර්ශයක් පෙන්වන්න ඕනේ. වරණ මම මේ වෙලාවේ අපි මිනිස්සුන්ට දේශපාලන වශයෙන් හෝ හිතමනාපකම් කියන්නේ දේශපාලන මේ වචන ටික කිව්වා කියලාවත් දේශපාලකයෙක් ගැන ඔබේ හිතේ තරහ ඇති කරගෙන ඔබ වාසය කරනවා නම් මම ඔබෙන් එක දෙයක් අහනවා. ඒ තරහා ඔබව ගෙනියන්නේ සුගතියටද දුගතියටද? මේ වෙලාවේ අපි තරහත් එක්ක පීඩනේ තියාගෙන යන්න මේ දුෂ්කර වෙලාවේ අපේ මනසට පුරවගන්නේ අකුසලයේ අපිටම දුක විපාක පිණිස හේතු වෙනවා කියන එක මතක් කරගන්න අමතක කරන්න එපා. හොඳම දේ අර කේකිය මතක් කරගත්තා නම් හරි. අපේ තියෙන තරහා වරුණ කවදාකවත් දේශපාලකයාට කිසිම හානියක් වෙන්නේ නැහැ අපේ හිතේ තියෙන තරහා. ඒ කියන්නේ තරහා තිබ්බා කියලා.
අසත්පුරුෂයා මෙන්න මේක හොඳට ඔලුවට ගන්න. අසත්පුරුෂයා ප්‍රතික්ෂේප කරද්දී අසත්පුරුෂයා එක ගැටෙන්න ඕනේ නැහැ. සත්පුරුෂයා ඇසුරු කරද්දී සත්පුරුෂයාට ඇලෙන්න ඕනෙත් නැහැ. එතකොට මෙතන ඇසුර කියන එක සහ ඈත් කිරීම කියන එකට ඇලීම හෝ ගැටීම පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් නැහැ. දේවදත්තව ප්‍රතික්ෂේප කරන්නේ අසත්පුරුෂයෙක් නිසා දේවදත්තව ප්‍රතික්ෂේප කරලා දේවදත්තව ඇසුරු කරන්නේ නැතුව ඈත් කරා කියලා දේවදත්තත් එක්ක ගැටි ඉන්න ඕනේ නැහැ. දේවදත්තව ඈත් කරන කෙනා සත්පුරුෂයෙක්. දේවදත්ත අසත්පුරුෂයෙක් නිසා සත්පුරුෂයෙක්ගෙන් ඈත් වෙන කෙනා සත්පුරුෂයෙක්. හැබැයි දේවදත්තත් එක්ක ගැටෙනවා නම් ගැටෙන මිනිහා සත්පුරුෂයෙක්. එතකොට ඈත් කරන්න ගිහිල්ලා ගැටීමක් ඇති කරගන්න ඕනේ. කලකිරීමක් තීච්චදෙන් කලකිරීම කියන්නේ ගැටීමක්. ඒ සාමාන්‍ය හිතක තියෙන ස්වභාවය මේ වචනකින් කිව්වා කියලා නැති වෙන අනාගාමී වෙලා නැහැනේ වරුණ. සෝතාපන්න වෙච්ච කෙනාටත් ගැටීම කියන එක තියෙනවානේ. ඒ මිනිසුන්ට මේ වෙලාවේ හිතේ යම් පීඩන තියෙනවා. නිකන් නෙමේ සමහරලට රටක් විනාශ කරන පාලන තන්ත්‍රයක් කියනනම් ඔවුන්ට මනාපයක් දුන්න මිනිස්සුયો ගැන පවා මනාප නොදුන්න අයගේ හිතේ තරහ තියෙනවා. මම හොඳ සිද්ධියක් කියන්න. මටත් මේ පෝලිං වල ඉන්න මිනිස්සුන්ගේ තියෙන අත්දැකීම දකින්න මාත් පහුගිය කාලෙක රාත්‍රී 10 ගානට පෝලිමකට එකතු වුණා. පෙට්‍රල් පෝලිමකට. වරුණ නිකන් ආසාවට කරපු දෙයක් නෙමෙයි. මට පහුවදා පොය දවස. මම පොය දවසේ ධර්ම දේශනාවකට යන්න තියෙනවා බුත්තල ගොඩක් දුර. වාහනේ තෙල් නැහැ. දැන් පොයදාට පෙරදා රෑ මම දේශනාවක් කරලා පෙට්‍රල් සෙට් ගණනාවක හොයාව එකම තැනක විතරමට හොයාගන්න පුළුවන්නේ කැස්බෑව නගරේ. එතකොට මම සෙට් එක ළඟට එනකොට රෑ 10 ගානක් මම මගේ රියදුරු මහත්තයට කිව්වා අපි කොහොම හරි තෙල් ටික දැන් ගහගත්තේ නැත්නම් අපිට හෙට පාන්දර යන්න වෙන්නේ නැහැ. දැන් පාන්දර යන්නත් තියෙනවා වරුණ. එතකොට මොකද කරේ? හාමුදුරුවරු කවදාකවත් ලංකාවේ ඇතුලේ පෝලිං වල ඉන්නේ නැහනේ. ඉතින් හාමුදුරුව කෙනෙක්ට පොලිමේ ඉන්නේ නැතුව ගිහිල්ලා ඕක කරගන්න පුළුවන් තෙල් ටිකක් ගහගන්න. එහෙම නැත්නම් ඇඳුනුම්කන් තියෙන කාකට හරි කතා කරලා ඕක කරගන්නත් පුළුවන්. නමුත් ඔය කිසි දෙයක් දැන් ඇඳුනුම්කන් තියෙන ඒවා මත තෙල් ගහනවනේ වරුණ මොකෝ උනා. දැන් ඔබ දැකලා නැහැනේ දේශපාලකයෝ ඉන්නකෝ දක පොලිං වල. ඒ මිනිස්සු ඇඳුනුම්කන් වල නෝ කරගන්නේ. එතකොට මම හිතුවේ භික්ෂුවක් පෝලිමක ඉන්නේ නැහැ කියලා මේ වෙලාවේ පෝලිමට පිටින් ගිහිල්ලා තෙල් ටික ඉල්ලුවොත් හාමුදුරු කෙනෙක් ඉඳලා සමහර විට තෙල් ටික දෙන්න පුළුවන්. නමුත් අර පෝලිමේ ඉන්න මිනිස්සුන්ගේ හිතවලට වාහනේ පේනවා මිසක් හාමුදුරු කෙනෙක් පේන්නේ නැහනේ. පෝලිමේ ඉන්න අයට ඒ හිතවලට තව තරහක් එනවා. එතකොට මට ඇත්තට මේ අත්දැකීම අත්දකින්නත් ඕනකම තිබ්බා. ඒ හින්දා මම 10 ගානට පෝලිමට එකතු වුණා. අපි පාන්දර 2 ගානක් තෙල් ටික ගහ ගන්නකොට එහෙමයි. එතකොට මං හරීම කම්පා වෙන අත්දැකීමක් දැක්කා මේ පොලිමේ ඉන්න අතර කාලේ. විනාඩි 10කට 15කට 20කට අතර සැරයක්. ඒ සමහරලාට හිතුණු විනාඩි 20කට එක්කෙනෙක් දෙන්නෙක් නෙත් සමහරට 3 වතාවක් විතර අවස්ථාවක් දකින්නවා. අර වාක්‍යයක් තියෙන සින්දුවක කොටසක්. ඕක කියාගෙන යනවරුණ මෙතනින් යන වාහන මූණ එළියට දාගෙන වෑන් බයික් මේ පොලිම ළඟින් යද්දී අර සින්දුවේ කොටස කියාගෙන කෑ ගහගෙන යනවා. හරිද? අර මුල් කොටස විතරක් නෑංගව වැඩ කරන කියලා කොටසකින් පටන් ගන්න. හරිද? අන්න ඒ සින්දු කොටස මේ වෑන් වලින් එළියට මූණ දාගෙන බයික් වල යන ගමන් කෑ ගහගෙන කියාගෙන යනවා. පාරේ නිකන් යන අය. එතකොට ඕක මං කිව්වේ විනාඩි 10කට 15කට සැරයක් එනවා. ඇහෙනවා. මං කල්පනා කරේ අර පොලිමේ ඇත්තටම වාහනේ තෙල් මදි හින්දා අපිත් වාහනේ ඕෆ් කරනවා ඉස්සරහට යනකොට ස්ටාර්ට් කරලා ආය යනවා. ගිහලා ආය ඕෆ් කරගන්නවා. නැත්නම් පොලිමක ඉන්නකොටත් අනවශ්‍ය විදිහට විශාල මේ තෙල් දහනයක් වෙනවනේ. මෙහෙම දාඩිය දාගෙන රෑ වුණත් ඒ වෙලාවේ අපිට හොඳටම දාඩිය දානවා. දාඩිය දාගෙන තෙල් පොලිමක පාන්දර යන්න තියෙන වැඩසටහනක මම යන්නේ මගේ පුද්ගලික දෙයකට මේ රටට බණ කියන්න. වරුණ ඒ වෙනුවෙන් මෙහෙම ඉන්නකොට අර එහෙම මිනිස්සුන්ට අර සින්දුවක් කියාගෙන යන එකෙන් කරන්නේ ඔච්චමක්නේ. හරිද? ඒ ඔච්චම කරන්නේ වුන් අර පාරේ යන අර සින්දු කෑල්ලක් කියාගෙන ඔච්චම් කරන් යන මිනිස්සු ඒ ඔච්චම කරන්නේ දේශපාලකයෙක්ට ගිහිල්ලා නෙමෙයිනේ. ඕක කරන්නේ මේ අහිංසක දුක් විඳින මිනිස්සුන්ට. ඒ මිනිස්සුන්ගේ හිතට ධර්ම කරුණක් දීලා හිත නිවන එකක් නෙමෙයි කරන්නේ.
තව ඒ මිනිස්සුන්ගේ පීඩනය වැඩි කරනවා. ද්වේෂය අවුස්සනවා, පීඩනය වැඩි කරනවා. ඒතර කරන්න ඕනේ මේකද? ඒ මිනිස්සුන්ගේ හිත නිවන දෙයක් මොනවා හරි කළ යුත්තේ. නමුත් මේ කරන්නේ ඒක නෙමෙයි. තව අවුස්සනවා. නිසා අපි මේ වෙලාවේ මිනිස්සුන්ට මේ වැඩසටහනකදී කියන්න ඕනේ හැමතිස්සෙම මේ අවුස්සන මිනිස්සුන්ව ඈත් කරන්න. අපි හිතමු යන තැන බලන්නකෝ මෙහෙමයි කියලා තව අවුස්සන දේ කියන අය පුළුවන් තරම් ඈත් කරන්න ඕන. මොකද ඒ මිනිස්සයා මෙලේ සත්පුරුෂයෙක්. අපේ හිත නිවන්න පුළුවන් තරම් උදව් කරන මිනිස්සෙක් තමයි සත්පුරුෂයා කියන්නේ. එහෙමයි. ඒ කියන්නේ මේ වෙලාවේ අපිට ජීවත් වෙන්න සැලසුම් කතා කරන්න ඕනේ. අපි මේ දේ කරන්න දැන් ඔබට මතක ඇති අපි තරහ කාලෙක මිනිසුන්ට යෝජනාවක් කළා ගෙදර මොනවා හරි හිටව ගන්න. හරිද? ඒක අදත් කරනවා. මිනිසුන්ට යෝජනාව හැමදාම කියනවා අපි. තමන්ට මේ රටේ පිට රටවල වලින් මොන දේ නාවත් ඔය පොහොරෝනේ කියලා ඔය මොනවා කිව්වත් වරුණ මේ පොළවේ පෝෂණය නැත්තේ නෑ. තමන්ට ගෙදර මොනවා හරි වට්ටක්ක ගෙඩියක් හරි කන්න ඇට ටිකක් දැම්මොත් එහෙම මේක පැල වෙනවා. බඩගින්නක් නිවා ගන්න මඤ්ඤොක් කාලයක් හරි මේ පොළවේ පැල වෙනවා. එතකොට ඒ කම්මැලිකමින් ඒක නොකර ඉඳලා අපිට අතේ සල්ලි නෑ කන්න කියලා කියන්නේ නැතුව මොනවා හරි තමන්ගේ වත්තේ හිටව ගන්න කියන එක අදත් යෝජනා කරනවා. අපි ඒ යෝජනා කරේ තමන්ට කළ යුතු දේක. දැන් අද වර්තමානයේ අපි අය කළ යුතු දෙයක් වෙනුවෙන් මිනිස්සෙක් කතා කරා කියලා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. රටේ ප්‍රශ්නේ කතා කරනවා. ඒ ප්‍රශ්නයක් කතා කරන්නේ ඉතින් ඒ ප්‍රශ්නේ කතා කළා කියලා අපිට විසඳුමක් එන්නේ නැහැ. කතා කරන එකෙන් මං කියන්නේ කතා කරන එකෙන් ද්වේෂය විශ්සන කතා ටික නෙමෙයි කළ යුතු දේ. අපි මේ විදිහට ඉදිරියට කටයුතු කරමු. අපි ඒ කියන්නේ කටයුතු කරමු කියන්නේ ඡන්දය දාන්න ඕනේ කාටද කියන එක නෙමෙයි මේ විදිහට අපි මේ වියදම් අඩු කරගමු. අපි මේ විදිහට වැඩ ටික ඉදිරියේ සැලසුම් කරගමු. අපි මෙහෙම මොනවා හරි වත්තේ මොනවා හරි දෙයක් හිටව ගමු. දැන් ඔබම මට කිව්වා මේ වෙලාවේ බැංකුවක් එක්ක සාකච්ඡා කරලා හරි කොහොම හරි සෝලාපත් සූර්යකෝෂ පද්ධතියක් ගෙදර සවි කරගන්න මේ කල්පනා කරමින් ඉන්නවා කියලා මේ අනාගතයට තව මොකක් වෙයිද කියලා හිතලා. එතකොට දැන් මේ දවස්වල මම කාර් එකේ ආයතනයට එන්නේ මෝටර් බයිසිකල් එන්නේ. කියන්නේ මට එක දවසකට මෝටර් රථයට යන තෙල් ප්‍රමාණය මට සති දෙකකට මෝටර් බයිසිකලයට ඉතින් එහෙම අපි දැන් ඔබට මම මේ ඔය අපි දේශනාවට පෙර ඔය සාකච්ඡා කරනවා මම කිව්වේ මම අනුරාධපුර පිච්චවනේට යන එක කෝච්චිය යන්න මේ ඉදිරියේදී දැන් සාකච්ඡා කරමින් අදහස් කරගෙන ඉන්නවා කෝච්චිය ගිහිල්ලා ඒ ටික කරන්න. ඒතර මට පහුගිය දවසට එක්තරා පුද්ගලික ගුවන්විදුලි නාලිකාවක සාකච්ඡාවක් යනවා එක්තරා හාමුදුරු කෙනෙක්ගේ. ඒ හාමුදුරුවෝ කියනවා ඇහෙනවා මේ මම දැන් කොළඹ දේශන විතරයි වඩින්නේ කොළඹින් පිට වැඩසටහන් වලට යන එක මම නවත්තලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ වාහනයට දෙන මග වියදමකට ප්‍රමාණවත් නැති නිසා අපිට මේක කරන්න අමාරුයි. ඒ නිසා දැන් මම කොළඹින් පිට දේශන වලට යන්නේ නැහැ කියලා ඒ හාමුදුරුවන්ගේ සාකච්ඡාවේදී හාමුදුරුවෝ රටටම මේ මාධ්‍ය ඔස්සේ කියනවා. ඒක අපිට ඇහෙනකොට හරි සංවේගයක් ඇති වෙනවා. ඒ කියන්නේ කොළඹින් බැහැර ඉන්න අහිංසක මිනිස්සුන්ට ධර්මයේ පාද මේ දුෂ්කර වෙලාවේ තමයි ධර්මය ඇහෙන්න ඕනේ. වාහනේට තෙල් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වාහනයකට දෙන මුදල ප්‍රමාණවත් නැත්නම් බස් එකක ගිහිල්ලා හරි මිනිස්සුන්ට මේ ධර්මයේ කියා දෙන එක වෙලාව භික්ෂුව කරන්න ඕන දෙයක්. මම ඒකට ලෑස්ති. අපි හිතන්න වරුණ අපි පාවිච්චි කරන වාහනේ තෙල් පිච්චෙනවා වැඩි නම් අපි ඊට වඩා තෙල් පිච්චෙනවා අඩු පොඩි වාහනයකට හරි යන්න ඕනේ. එහෙමත් බැරි නම් අපි බස් එකක පයින් ගිහිල්ලා හරි මොකද බුදුරජාණන් වහන්සේ දා පයින් වැඩම කරා නම් දැන් අර මං කියන්නේ හැදුවෙත් ඒකයි පසුගිය පොහොය කියන්නේ බුදුරජාණන් වහන්සේ කිඹුල් වතට වඩිනවා පයින් වැඩි ගන්න. ඔව් එතකොට උන්වහන්සේලා එදා අපිට ඒ ආදර්ශය දුන්න මේ වැඩපිළිවෙල තුල අපි ඉක්මනවා මිසක් ප්‍රශ්න එනකොට කොළඹට විතරයි දැන් මං සීමා වෙන්නේ. මං ඉන්ටර්නෙට් එකට විතරයි සීමා වෙන්නේ. මං යන්නේ කොහෙවත් දැන් බනවලට. අපි එහෙම නෙමෙයි. දැන් මේ ඇතැම්මට රටින් පැනලා යන්න නේද? නැහැ මේ දුෂ්කර වෙලාවේ මේ මිනිස්සුත් එක්ක අපිට කවදා හරි දවසක මේ අහිංසක මිනිස්සු අමාරුවෙන් හම්බ කරපු දෙයකින් අපේ කුසගින්න පුරවලා තියෙනවනේ වරුණ. මේ වෙලාවේ අපිට ඕන තරම් පිටරට දායකයෝ ඉන්නවා. අපි දන්න කියන ආරාධනාවක් තියෙනවා. මට හාමුදුරුවරුන්ගේ ආරාධනාවක් තියෙනවා. දායකයෝ විතරක් නෙමෙයි. ඔහෙ දුක් විඳින්න එපා මෙහෙ එන්න කියලා. මගේ අර දන්න හිතවත් ඉතාලිය නායක හාමුදුරුව කෙනෙකුත් උන්වහන්සේ අලුතෙන් ආරණ්‍යයක් හදලා වඩින්න කියලා ආරාධනා කරනවා. ඒ වගේ අපිට ආරාධන බොහෝ තියෙනවා. නමුත්
මේ අහිංසක අපේ කුසගින්න පුරෝව මිනිසුන්ට මේ මොහොතේ තමයි හිත නිවන්න ඕනෙම. හිත ඇවිලෙන මොහොතේ මෙතන තමයි ඉන්න ඕන තැන. එතකොට ඉන්ටර්නෙට් එකෙන් විතරක් බණ ටික කියනවා කියන මතයකට આવොත් එහෙම හැම මිනිස්සයම ඉන්ටර්නෙට් එකත් එක්ක නෑනේ වරුණ. ඔව් ගම්මට්ටමට ගියහම බොහොම අඩුයි. අහිංසක ගම්මට්ටමේ ඉන්න මිනිස්සු දැන් කොහොමත් අනාගතේ ඉන්ටර්නෙට් කියද ඉන්ටර්නෙට් කියන එක උනත් ඩොලර් එක ගන්න දෙයක් පිට රටින් ගන්න. ගොඩක් මිනිස්සු දන්නේ ඉන්ටර්නෙට් මුහුද යටින් කේබල් හරහා ගන්න දෙයක්. එතකොට මේවට මේ අන්තර්ජාලය පහසුකම් කියන්නේත් හැම දෙයක්ම මේ ඩොලර් එක සිද්ධ වෙන දේවල්. එතකොට මේවා නැති වෙනකොට විදුලිය නැති වෙනවා වගේම අන්තර්ජාල පහසුකම් නැති වෙනවා. ඉතින් අහිංසක මිනිසෙකුට අපි ළඟට ගිහිල්ලා බණ ටිකක් කියන්න දාන ටිකක් දෙන්න ඉඩ හදන එක කළ යුතුමයි. ඔබ අහපු කාරණාවක ඉතාම වටින තැන මේ දුෂ්කර වෙලාවෙම නේද පින් කරන්න පුළුවන් තරම් අවස්ථාව. දැන් මේ දානේ සම්බන්ධත් එහෙම ප්‍රශ්නයක් තිබුණා ස්වාමීන් වහන්සේ. එතමුන් අපි දැක්ක ඇතම් ස්වාමීන් වහන්සේලා දානේ ප්‍රතික්ෂේප කළා. මේ වෙලාවේ දානේ ගන්න ඕනේ නැහැ. අපිට දානේ අවශ්‍ය නැහැ. ඕගොල්ලෝන් ගැන බලාගන්න මේ වෙලාවේ අපිට මොන හරි කරගත්ත හැකි කියලා. තවත් ස්වාමීන් වහන්සේලා දානේ දෙන ප්‍රමාණය අඩු කරලා තිබුණා. මේ වගේ ටිකක් තිබ්බනම් ඇති අතුරුපස දේවල් එහෙම ඕනේ නැහැ කියලා. එහෙමම මේක අගය කරලා තිබුණ සමාජය ඇතැම් වෙලාවට ඒක සමාජයක් දකින්න ඇත්තටම මේ වෙලාවේ ස්වාමීන් වහන්සේලා බොහොම හොඳයි. මිනිස්සු ගැන හිතලානේ මෙහෙම කළේ කියලා. අනිත් පැත්තට ඒක පිනට යම් ආකාරයේ බාධාවත්ද කියලා හිතෙන අවස්ථා තිබෙනවා අපි හඳුනන. වරුණ මේ දැන් මං කියවනේ අපි වාහනයක ගිහිල්ලා බණ ටික දැන් වාහනයක ගිය එක ඇත්තටම කරන්න උනේ ඇයි? අපිට සමහර විට එක දේශනයක් ඉවරලා තව දේශනයකට යන්න තියෙනවා. හරි? මම නුවර දේශනයක් ඉවර කරලා ආයි එදා හවස ගාල්ලේ දේශනයක් තියෙනවා. සමහර විට ගාල්ලේ දේශන ඉවර කරලා ආපහු තව කොළඹට දේශනයකට එන්න තියෙනවා. දැන් මට බස් එකක කෝච්චියක ගිහලා සමහරට මේ ආරාධනා සියල්ලටම අවස්ථාව දෙන්න බැරි වෙනවා. කාලයක් නැති වෙනවා. ඒ නිසා අපි මේ වාහනයකට යන්න වුණා. නමුත් මේ වෙලාවේ මොකොත්ම නැති එකේ අඩුතරමේ දවසේ ගාල්ලේ නුවරයි කොළඹයි කියලා තුනක් නෙමෙයි. එක දේශනයක් හරි බාරගෙන අපි හිතමු ඒ තුනෙන් එකක් ගාල්ලේක විතරක් බාරගත්තා. ඒක අපිට බැරිද ගිහිල්ලා කොයි විදිහින් හරි කරලා දෙන්න දුෂ්කරම වෙලාවේ. එහෙම යෝජනා කරාට දානෙකදී දාන ප්‍රතික්ෂේප කරනවා කියන එක වෙන පැත්තක්. මේ කියන වගේ පැත්තක් නෙමෙයි. එතනදී වෙනවා මෙහෙම දෙයක්. මිනිස්සුන්ට දුෂ්කරම වෙලාවේ දානි දෙන්න එපා කියනවනම් ඔයගොල්ලෝ දානි ගේන්න එපා අපි ඔය තියෙන මොන හරි හදාගන්නම් කියලා කියනවනම් ඒකත් ඒ මනුස්සයාට හිතසුව පිණිස කරන දෙයක් නෙමෙයි. ඒකේ මනුස්සයාගේ හිත පිණිස හේතු වෙන දෙයක්. ඒක අපි බාහිරින් බැලුවාම පේන්නේ බොහොම හොඳ දෙයක්. ජනප්‍රිය මතේ නෙමෙයි මේ කියන්නේ. ජනප්‍රිය මතේ ඇවිල්ලා නාට්‍යවල කියලා දෙන මතේ නෙමෙයි. ඕ හරියට හරි. දානෙ ටික දෙන්න තියෙන දුෂ්කර වෙලාවේ ඇත්තටම දුෂ්කර වෙලාවක තමයි වැඩිපුරම එයා පින් කරගන්න ඕනේ. දැන් ලස්සන සිද්ධියක් කියන්න. ජර්මන් ජාතික නායක හඳුරු කෙනෙක් මම හිතන්නේ මම මේ සිද්ධිය මීට පෙර සිටින තසපෝග කියලා ඇති. ජර්මන් ජාතික නායක හඳුරු කෙනෙක් දවසක් වඩිනවා නුවර ආරණ්‍යයකට. මේක බොහොම ඉස්සර වෙච්ච දෙයක්. ඒ ආරණ්‍යේ දානේ වළඳලා ඉවරලා නායක හඳුරුව දානශාලාවේ එළියේ විවේකීව වැඩ ඉන්නවා. මේ හඳුරුව ලංකාවේ කැලේක ඉන්නේ ජර්මන් හඳුරු කෙනෙක්. එතනදී හඳුරුව දකිනවා දානේ ශාලාවේ ඉතුරු වෙච්ච ආහාර ටික හිඟමනේ යන වගේ දුප්පත් ලොකු පිරිසක් ඇවිල්ලා ඔක්කොම අරගෙන යනවා. එතකොට අර මේ සුදු ජාතික හාමුදුරුවෝ ඒ ආරාමේ ලොකු හාමුදුරුවන්ගෙන් අහලා තියෙනවා ඇයි මෙයාලට මේවා දෙන්නේ කියලා. ඊට පස්සේ කිව්වලු ඒගොල්ලන්ට නැති හින්දා කියලා. නායක හාමුදුරුවෝ කියලා තියෙන්නේ. එතකොට මේ සුදු හාමුදුරුවෝ කිව්වලු උන්වහන්සේ හරි සිල්වත් කෙනෙක්. උන්වහන්සේ කිව්වලු නැත්තම් දෙන්න නෙමෙයි ගණ්ඩ කිව්වලු. වරුණ මහ පුදුම කතාවක්. නැත්තම් ගන්න දෙන්න එපා නෙමෙයි කිව්වේ. නැත්තම් දෙන එක නෙමෙයි කරන්න ඕනේ ගන්න එක කියලා. ඇයි නැත්තේ? දැන් උන්වහන්සේ මේ කියන කතාව හරිම ගැඹුරුයි. ඇයි නැත්තේ? එයා අතීතේ දීලා නැති නිසා. එයාට ඒ නොදුන්න විපාකෙට අද නෑ. එතකොට අදත් මෙයා ගන්න විතරක් පුරුදු වෙනවා දෙන්නේ නැත්තම්. එයා ආයෙත් සසරේ මොකද වෙන්නේ? හැමදාම ගන්නම වෙනවා. පුලන්නේ බවට පත් වෙනවා. ඔව්. හැමදාම ගන්න කෙනෙක් විතරයි. එයා හැමදාම නැති කෙනෙක් වෙනවා. එහෙනම් නැති කෙනාගෙම තමයි ගන්න ඕනේ. ඒකනේ අර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිට්ටට පස්සේ හොයාගෙන හිතාගත්තේ නැතිම දුප්පත්ම අහිංසකම කෙනෙක්ගෙන් ගන්නවා කියලා. බලන්නකෝ හිතලා. එතකොට
උන්වහන්සේ හරි අසාධාරණ වගේ නේ. අහිංසක දුප්පත් කන්න නැති මිනිහෙක් කියලා ගෙදරට පින්නපාත ගිහිල්ලා ඒ ගෙදරින් ගන්න හදන්නවකෝ. ඒ නිසා නැති කෙනාගෙන් ගන්න ඕනේ වගේ නැති කාලෙක තමයි ගන්නත් ඕනේ කියනවා වගේ. ඒ මිනිස්සයා ඒ වෙලාවේ දුෂ්කරම වෙලාවේ පිනකට හිත පොළඹවන එක කළ යුතුමයි. නිසා දානෙ ටික මහ ලොකු දේවල් නෙමෙයි. දැන් මම ජීවිතේ කවදාකවත් වරුණ ධර්ම දේශනාවලදී සමහරලාට මිනිස්සු කතා කරලා අහනවා මේ බණට පිරිකරට සායනහස මොනවද පූජා කරන්න ඕනේ කියලා. අර මතයක් තියෙන්නේ අවශ්‍ය දෙයක් විතරක් පූජා කරන්න අනවශ්‍ය දේවල් පූජා කරන්න එපා කියලා. ඔන්න ඔය ජනප්‍රිය මතය ඒකත් මතයක්. ඔය මතේ හින්දා අපෙන් අහනවා ඕන කරන දෙයක් පූජා කරොත්නේ ආනිසංස වැඩි සයන්හංස. ඒ නිසා අනවශ්‍යව නිකම් පූජා කරලා වැඩක් නැති හින්දා මොනවා හරි ඕන දෙයක් තියෙනවා නම් කියන්න කියලා. හැබැයි මම කවදාකවත් ඒක කියන්න පෙළඹිලා නැහැ. ඇයි හේතුව මම ඒක පිළිගන්නවා මෙහෙම මතයක්. අපි හිතමු මට මේ වෙලාවේ සිවුරක් පූජා කරනට වඩා තීන්ත බාල්දියක් පූජා කරන එක වටිනාකමක් තිබ්බා කියලා. දැන් මම ඕක කිව්වා කියමුකෝ. ඔන්න අපි හිතමු අද කෑගල්ලේ බණක් තියෙනවා. ඕකට මම කියනවා මේ තීන්ත එකක් තමයි අවශ්‍යතාවය තියෙන්නේ කියලා. දැන් බණට යන්න කලින්ම මම දන්නවා මොකක්ද වරුණ. අද මට තීන්ත එක හම්බෙනවා කියලා. මං ගිහිල්ලා පුටුවේ වාඩිනකොටත් දන්නවා දැන් ඉතින් මෙතන බණ කියන්නේ තීන්ත එකට. බණ ටික නැගිටිනකොට මට තීන්ත එක හම්බෙනවා කියලා දන්නවා. ඒ කියන්නේ මං දැනගෙන මේ දේ ලැබෙනවා කියලා දැනගෙන පුටුවේ වාඩිලා බණ ටික කියනකොට මම බණ ටික කියලා තියෙන අන්තිමට තීන්ත බාල්දියකට. ඒ කියන්නේ ඕන්න මගේ බණ ටික දෙන්න මගේ තීන්ත බාල්දිය. තීන්ත බාල්දියකට බණ ටික කිව්වා ගියා. ඒ නිසා මම යම්කිසි දැක්මක ඉන්නවා මෙහෙම සියලු දේශකයන් වහන්සේලා ධර්ම දේශනාව කරලා අවසන් වෙන තුරුත් මොනවද පූජා කරන්න කියන පිරිකර ගැන දැන නොගත යුතුයි දේශකයන් වහන්සේ. එතකොට එහෙම දැනගත්තොත් ඒ දේට බණ කිව්වා වෙනවා. හරිද? ඒ වගේම තමයි දානෙට ලැබෙන්නේ මොනවද කියන එක හාමුදුරුවෝ දැනගන්න බෑ කලින්. හරිද? ව්‍යංජන මෙච්චරක් ඕන යෝජනා කරන්න අයිතියක් නැහැ. සමහර විට අපි හිතමු 5ක් ගේන්න එපා 2ක් ගේන්න කියනවා හාමුදුරුවෝ. මේ දුෂ්කරයි කියලා. අර මනුස්සයට 2ක් දෙන්න සල්ලි නෑ 1යි තියෙන 1යි දෙන්න පුළුවන්. නිකන් හිතමු. ඒතර ඒ මනුස්සයා දැන් හිතනවා මට මට 2ක් දෙන්න කියලා තියෙනවා. 5ක් දෙන්න පුළුවන් මනුස්සයෙක් ඉඳී 1ක් දෙන්න පුළුවන් මනුස්සයෙක් ඉඳී 2ක් දෙන්න පුළුවන් මනුස්සයෙක්. එයා යාට පුළුවන් විදියට දෙයි. හාමුදුරුවෝ යෝජනා කරන්න යන්න ඕනේ අච්චරක් දෙන්න මෙච්චරක් දෙන්න කියලා. හාමුදුරුවෝ දාන දෙන්න එපා කියලා යෝජනා කරන්න ඕනෙත් නෑ. පුළුවන් කෙනා දෙයි බැරි කෙනා ඉඳී දෙන්න බැරි කෙනෙක් ඉන්නවා නම් එයාව මම කියන්නේ එයාට ආනිසංස කියා දීලා නොදීමේ විපාක කියා දීලා දෙන්න හිත පොළඹවන්න පින් කරන්න හිත පොළඹවන්නත් ඕනේ දුෂ්කර කාලේ භික්ෂුවගේ වගකීම ඒක. ඒක භුක්තානුමෝදනා වුණා නම් ගොඩක් හොඳයි. හොඳයි අපිට සමු ගන්න කාල වේලාව උදා වෙලා තිබෙන්නේ. මේ බලන්න මේ ජීවිතේ හැල හැප්පීම් මැද්ද ගෙවෙනකොට හිත ධර්මයත් එක්ක ප්‍රගුණ කරලා තිබෙන කෙනෙකුට තිබෙන වාසිය, ඒ ප්‍රයෝජනය සහ අපේ ජීවිතේට අකුසල මගහරවා ගන්න තිබෙන ක්‍රම රටාව හරිම අපූරුයි. මේ තමයි බුදුදහම. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු සත්‍ය දහම. ඒ සත්‍ය දහම වටා එක රාශී වෙන හැම දිනාගේම හිත සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ සුවපත් කරන්නට අනුශාසනා සිදු කරපු උඩුගම්පල හෙන්ඩි මහර ගම්පහ බවන් පෙරස නිර්මාතෘන් වහන්සේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් සෙනසුරාදා සිත් නිත සුපෙන් සමුගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.